යදිදං චත්තාරි භුවි අට්ඨ පුරිස පුංගලා ඒස භාගවතු. අද දවසේදී අපි හැමදෙනාම ඊටමත් වැදගත් වටින කාලෝචිත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන සිටින අවස්ථාව. විශේෂයෙන්ම මේ කටයුත්ත සංවිධානය කරන්නට යෙදුනේ සුවිශේෂී පිරිසක් විසින්. ඇඹිලිපිටිය තරුණ ව්‍යාපාරිකයන්ගේ සංගමය නමින් වර්තමානයේහි ව්‍යාපාර කටයුතු සිදු කරන ඒ ව්‍යාපාරිකයන්ගේ දූ දරුවන් එකට එකතු වෙලා සංවිධානයක් බිහි කර ගන්නට යෙදුණා. ඉතින් ඔවුන්ගේ සංවිධානය බිහි කරගෙන මාස 4ක් වගේ කෙටි කාලයක් වෙන්නේ. එම සංගමයෙහි ප්‍රථම කාර්යභාරය හැටියට තමයි ප්‍රථම ක්‍රියාකාරකම හැටියට තමයි අද දවසේදී මේ ධර්මදේශනාමය පින්කම සංවිධානය කරන්නේ. ගෞරවනීය නායක හාමුදුරුවනේ තරුණ පිරිසක් ධර්ම දේශනාව සංවිධානය කළේ. ඉතින් ඔවුන්ගේ කාර්යභාර ප්‍රථම ක්‍රියාකාරකම් හැටියට ඔවුන්ට විවිධ යෝජනා සිද්ධ කරගන්න තිබ්බා. නේද? සංගීත ප්‍රසංග සිද්ධ කරන්න තිබ්බා, නාට්‍ය සිද්ධ කරන්න තිබ්බා ගෙනල්ලා. එතකොට භෞතික ධනය ඉපිය හැකි විවිධ ක්‍රියාකාරකම් සිද්ධ කිරීමට අවස්ථාව තියෙද්දී මේ තරුණ පිරිස එකට එකතු වෙලා ඉතාමත් වැදගත් ආධ්‍යාත්මීය ධනය ඉපිය හැකි ඉතාමත් වැදගත් වටින කාරණාවක් තමන්ගේ ප්‍රථම ක්‍රියාකාරකම හැටියට සංවිධානය කරන්නට යෙදුණා. ඉතින් ඔවුන්ගේ ඒකමතික තීරණය හැමදෙනාම ඒකමතිකව තීරණය කරන්නට යෙදුණා ප්‍රථම ක්‍රියාකාරකම හැටියට ධර්මදේශනාව පවත්වන්න ඕනේ. ධර්මදේශනාව සඳහා අද දවසේදී වැඩමවා වැඩ සිටින නායක ස්වාමින් වහන්සේ ගෞරවනීය දොඩම්පහළ රාහුල නායක ස්වාමින් වහන්සේම වැඩම කරගත යුතුයි කියන යෝජනාව හැමදෙනාම එකට එකතු වෙලා සාමූහිකව සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ යෝජනාව අනුව ගෞරවයෙන් ආරාධනා කළා. ඒ ගෞරවණීය ආරාධනාව පිළි අරගෙන බොහෝමත්ම අප කෙරෙහි කාරුණිකත්වයෙන් යුක්තව මේ ස්ථානයට ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ධර්මදේශනාමය පින්කම සඳහා වැඩම කරන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේදී මේ සියලු කටයුතු සිදු වෙන්නේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අවසරයි ගරු කටයුතු අබ ගුරුදේවෝත්තම ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උන්වහන්සේ කලින් බාරගත්තු වැඩසටහනක් කොළඹ ප්‍රදේශයේ තිබිච්ච නිසා ධර්මදේශනාමය පින්කමට අද දවසේදී වැඩ ඉන්න බැරි වුණා. නමුත් දවස පුරාවට විවිධ අවස්ථාවන් වලදී දුරකථනයෙන් කතා කරලා මේ පිළිබඳව විමසලා විවිධ කටයුතු සඳහා අවවාද උපදේශයන් ලබා දෙන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේ බොහෝම කෘතවේදීත්වයෙන් යුක්තව සිහිපත් කර සිටිනවා. මේ වෙලාවේදී අපි බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා අප හැමදෙනාම කෙරෙහි බොහෝමත්ම කාරුණිකත්වයෙන් යුක්තව ධර්මානුශාසනාවේ කටයුතු සිද්ධ කර දෙන ලෙස ඒ අනුව මුලින්ම මා ආරාධනා කර සිටිනවා ඇඹිලිපිටිය තරුණ ව්‍යාපාරිකයන්ගේ සංගමය වෙනුවෙන් අපේ දුමිත් කොඩිතුවක්කු සොහොයුරාට නායක ස්වාමින් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා චාරිත්‍රානුකූලව ආරාධනාව සිද්ධ කරන ලෙස ඒ වගේම ඒ අවස්ථාවේදීම මම ආරාධනා කර සිටිනවා තරුණ ව්‍යාපාරිකයින්ගේ සංගමයෙහි සියලු දෙනාට ඉදිරිපස නැගී සිටින ලෙස ඔවුන්ට ගෞරවයක් ලෙස මොකද මේ කටයුත්ත මේ ආකාරයට කැප වෙලා වෙහෙස මහන්සි වෙලා සංවිධානය කිරීම නිසා. හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වලා ධර්මානුශාසනාව සඳහා සූදානම් වෙන්න කාටත් තිරුවන් සරණයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
Sunanto Sagga Mokkadam Dhammasavana Kalo Ayam Bhadanta Dhammasavana Kalo Ayam Bhadanta Dhammasavana Kalo Ayam Bhadanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Ye dhamma hetubhavati samhitum tathagata te sanchayo nirodho evam vadi mahasamanoti. Bedemora bedesitine අපි පරිණාති ප්‍රතිශවරය ගරු කටයුතු අපේ හිතවත් අපේ රත්නපුරේ රතන අතිගෞරවනීය අපේ නායක වහන්සේ ඒ වගේම අපේ විහාරස්ථ පරිවේනාචාර්ය අපේ ගරු කටයුතු මුලරත්න පඬිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපේ සහෝදර මිත්තිගල් විජිත මේ කටයුතු සංවිධානය කරන අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු සත්‍ය විහාරික අන්තේවාසික ආගන්තුක ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාරුණික සුපින්වත් මහෝපාසක මහෝපාසිකා ජේෂ්ඨ පුරවැසි වැඩිහිටි අපේ ආත්මවල සියල ඇතුළු පින්වත් දයාබර මව්පියනි වගේම තරුණ දරුවනි බොසත් පුංචි දුවේ පුතේ තෙලගුරු භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරවලා බොහෝ පිරිසකට ශ්‍රවණය කරන්නට ඉඩ අසර සලසා දෙමින් මේ උතුම් වූ පින්කම සංවිධානය කිරීමේ දායකත්වය ඒ වගේම අරමුණු සියල්ල එදාමත්ම මැනවින් අපේ විජිත පඬිත හාමුදුරුවන් වහන්සේ තම ශාසනාවේදී සඳහන් කළා. බොහෝම ආදරයෙන් ගෞරවයෙන් තමන්ගේ කමෙන් යුක්තව අපේ ශ්‍රීමත් නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙනුවෙන් ඔබ වෙනුවෙන් අපවද පිළිගන්න ගනිමින් අපේ තරුණ ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේදී ජාතික ආගමික සමාජික වශයෙන් විශාල වැඩ කොටසක් අපේ ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව මුල් කොටගෙන ව්‍යාපාරික ප්‍රජාවේ පවුල්වල සුබ සාධනීය පිණිස ඒ වගේම ප්‍රදේශීය විහාරස්ථාන ඇතුළු ආගමික ආයතනවල සංවර්ධනය උදෙසා ප්‍රාදේශීය වශයෙන් ඉටු කළ යුතු ආර්ථික ඒ වගේම සෞඛ්‍යමය අනිකුත්
සියලු අංශවල සුබ සාධනමය කටයුතු ඉටු කරනුවස් අපේක්ෂා රසක් ඉදිරියේ තබාගෙන ආරම්භන ලද පින්වත් සංවිධානයක ඉතාම උතුම් පළමුවන මංගලමය කාර්ය හැටියටයි මේ පින්කම සිදු කරනු ලබන්නේ. මේ පුණ්‍ය ශක්තිය අපේ දරුවන්ගේ මගට මහත් ශක්තියක් වී මියගිය මව්පිය ගුරුවරයාදී යමෙක් වෙත්නම් ඒ සෑම දිනකටම පිහිටා නිවන් සප ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිදු කරනවා. වගේ මේ කටයුතු සඳහා අවවාද අනුශාසනා සිදු කරන අපේ ශ්‍රී ලංකා දීපේ පමණක් නොවේ ලෝකයේම තාම සුපතල ශ්‍රී නාමයෙන් වැදෙන වගේම මේ ඇඹිලිපිටිය ප්‍රදේශයට මේ ගම්බිම් ඇතුළු ශාල සංවර්ධනයක අධ්‍යාත්මික සහ විෂය මූලික වශයෙන් නියමුවානන් හැටියට කටයුතු කරන පින්වත් අපේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක දුරන්දර අධිකරණ පිරාමණ්ඩ මහානිකායේ ආචාර්ය ඕමල්පේ සෝවිතා විධාන අතිගෞරවනීය අපේ නායක මහා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග සම්පත් චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කිරීම මේ පින්කමේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ දරුවන්ට ආශිර්වාද කරන සුජීවත්ව සිටින අම්මා අප්පච්චිලා ඇතුළු වැඩිහිටි සියලු දෙනාට අවවාද අනුශාසනා සිදු කරන අපේ ප්‍රාදේශීය විහාරස්ථානවල සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ තරුණ තමන් එක්ක උරනුර ගැටෙමින් ඉදිරියෙන් වඩිමින් ශක්තිය දෙන අපේ හාමුදුරුවන් ඇතුළු ඒ පින්වත් මහා සංඝරත්නයට නිදුක් නිරෝග සම්පන්නිය ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිදු කරනවා. වගේම රටවාසී ජනතාවට කායික මානසික පීඩාදියකින් තොරව තිබෙන සියලු වදුරු මේ රටෙන් දුරු වෙලා ජනතාවට තාමත් හොඳ යහපත් කාලපරාශය වාතාවරණය සකස් වේවා කියන සාදු ප්‍රාර්ථනාව ඇතිව මේ උතුම් පින්කම් අපේ ධර්ම සිද්ධ කරනවා. ඒ නිසා සත්පුරුෂ මගේ මව්පියන් දරුවනි මේ පින්කම අපේ පින්කම. අපි හැම දිනාගේම අරමුණු කරා ගමන් කරන්නට ධර්මයේ බලය ධර්මයේ ශක්තිය අපේ ජීවිතවලට ගන්නට අපට අවස්ථාව සලසා දෙන පින්කම. ඒ නිසායි ප්‍රාදේශීය මහා සංඝරුවන වැඩමවලා වැඩ සිටින්නේ විහාරස්ථ මහා ස්වාමීන් වහන්සේලා ශක්තිය දෙන්නේ බොහෝ වැඩිහිටි ප්‍රජාව මේ දරුවන්ට ආශිර්වාද කරමින් මේ ප්‍රදේශයේ මේ පින්කමට අද විහාරස්ථානයේ පිළිතිරිලා යන ආකාරයට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ගොඩක් පවුල් පිටින්ම විහාරස්ථානයේ පැමිණීමේ හේතුවෙන් ලොකු තරුණ දැරියන් පිරිසක් මේ පින්කමේ කොටස්කරු වෙනවා. ඒ වගේම අපේ ලාබාල පුංචි දූපුතුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒ නිසා හැම දිනාගේම ජීවිත ධර්මයෙන් බලගන්වන ඊටම වටිනා කාලහෝරාවක් හැටියට දහම් සභාවක් හැටියට මව්පියනි දරුවනි අපි මේ උතුම් පුණ්‍යවන්ත වේලාව යොදා ගනිමු. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අමතාතා මේ උතුම් දහම දේශනා කොට වදාළේ අපිව ජීවත් කරවන්න. අපිට මේ ලෝකයේ ලෞකික ලෝකෝත්තර දෙකෙන්ම පුතේ
දෝනි සැපේ ළඟා කර දෙන්න. සමස්ත බුදුදහමේ එකම අරමුණ නිවන් සුවය තමයි. ඒක ගැන වාද විවාද නැහැ. හැබැයි නිවනට යන තෙක් අපායේ සිටීම බුද්ධ දේශනාව නෙමෙයි. නිවනට යන තෙක් අපි අපායෙන් ගොඩ වෙලා සැපසේ ජීවත් වෙන්නට ඕනේ. අන්නේ වගවීම තමයි අපි ඉදිරියේ තිබෙන්නේ. එකක් අපේ ඉදිරියේ කියන කිව්වේ පින්වත් ස්වාමීන් වහන්සේලා. අපේ මඟ පෙන්වීම දරුවනි මව්පියනේ සිංහලෝවාද සූත්‍රයේ භික්ෂුවට ගිහි දායක ප්‍රජාව වෙනුවෙන් පැවරෙන කාර්යයන්හිදී ඊටම පැහැදිලිව සඳහන් කරනවා අපේ ජනතාව ස්වර්ගයේ පිහිටවන්න කියලා. ඒ ස්වර්ගයේ පිහිටවන්න කියලා කියන්නේ දිව්‍ය ලෝකෙට යවන්න. උන්වහන්සේ ගිහි විනයෙහිදී අපට බාධ දුන්නේ නැහැ අපේ ජනතාව නිවන් දක්වන්න කියලා. ඒක අපිට කරන්න නොහැක්කක්. ඒක ඔබ සත්කාරයක්. අපිට පුළුවන්කම තියෙන්නේ නිවනට මඟ පෙන්වීම. අජීව කිච්ඡං නාතප්පං අඛාතාරෝ තථාගතා ආව. අපි නිවනට මඟ පෙන්වන්න. ඔබ එය තේරුම් අරගෙන ගමන් කරන්න. හැබැයි ඔබ ඇදලා දාන්න පුළුවන්. අපිට පුළුවන් ඔබව සැබෑවටම යොමු කරන්න අපායේ මුදුවල දිව්‍ය ලෝකෙට. ඒ කාර්යය අපිට පවරපු වගවීමක් මගේ මව්පියනි දරුවනි. ඒ නිසා ඔබ දුක් විඳිය යුතුනේ. ඔබ ඊළඟ භවය ගැන බිය විය යුතුනේ. මක්නිසාද ඔබගේ ඊළඟ භවයේ සූපත් කරගන්නට අවශ්‍ය මාවත පෙන්වලා දෙනවා පමණක් නෙමෙයි. ඒකට අවශ්‍ය කරන දේවල් සංවිධානය කරනවා. මේ පින්කම් ඒවා මේ තරුණ ස්වාමීන් වහන්සේලා නායක හඳුරු අවවාද දෙමින් ඔබට ආමිෂමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් පසළොස්වක පොහොය දවසට අනිකුත් දින 29 තියෙන සංවිධානය කර දෙන්නේ මේවා තුලින් පින් වඩා ගන්න දිව්‍ය ලෝකයට යන්න. අපිට බත් හැන්දක් බෙදපු මිනිසයා, පැන් වීදුරුවක් පූජා කරපු මිනිසයා එසේ කළත් නොකළත් දරුවනි ඔබ කවුරුවත් අපාය යාවිතුයි නෙමෙයි. ඒ නිසා පින්වන්ත අම්මා තාත්තා සතුටු වෙන්න බෞද්ධ වීම නිසාම තෙරුවන් සරණ යෑම නිසාම ඔබ අපායේ දොර වහනවා. හැබැයි මම තිසරණ සරණ ගිය කෙනෙක් කියමින් පව්කම් වල යෙදුණොත් ඒ අපායේ දොර අරගන්නවා. තෙරුවන් සරණ ගිය පන්සිල් සුරකින මිනිසෙක් වුණා කියන්නේ චොටි පුතේ දෝනි අපි ආයේ දුක් විඳින්න ඕන පිටසක් නෙවෙයි. එහෙනම් ඒකට උපක්‍රම කියලා දෙනවා. උපක්‍රම කියන වචනේ සමාජගත වී තිබෙන්නේ තරුණ දරුවනි වැරදි විදියට. උපක්‍රම හොඳ නැහැ කියනවා. නමුත් බුද්ධ දේශනාවේ උපක්‍රම කියන්නේ පුතේ සම්පත්තිය. ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti. ප්‍රයෝගය මේ උපක්‍රමය සම්පත්තිය. කර්මය වෙනස් කරන. ඔබ දන්නවා ආනන්තරියාදී අකුසල පැත්තට තියෙන කර්ම කුසල පැත්තට වගේම වෙනස් කරන්න බෑ. හැබැයි ඊට මෙහා පැත්තේ කර්ම වෙනස් කරන්න පුළුවන්. කර්මයක් වෙනස් කරන්න පුළුවන් කියලා උගන්වන ඉගැන්වීම බෞද්ධ දර්ශනය. ඇයි අම්මා අප්පච්චි අපි කම්මැලි? ඇයි මගේ දුවේ පුතේ අපි නෑ බෑ කියලා? මම දන්නේ අපි මෙච්චර උතුම් ධර්ම තියෙන රටේ මිනිස්සු ලයිට් කපලා ඉන්නවා.
ඩොලර් නැහැ කියලා ඉන්න ඕනද කියලා මම දන්නේ නැහැ. එයි අපි ධෛර්යය ලබන්න ඕනේ. ධර්මයෙන්ුත් ඒ ප්‍රබෝධ ප්‍රතිචාර ඇති කරන්න ඕනේ. උත්තේජනයන් ඇති කරන්න ඕනේ. මං කිව්වා අපි ඒ කායන මාර්ගයේ නිවන. හැබැයි මේ මොහොත තියෙන්නේ අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි දුක්ඛයි අනාත්මයි අනාත්මයි කිය ඉන්න නෙමෙයි පුතේ. දැන් තරුණ දරුවන්ට බොහෝ විලාමකට මේ ත්‍රිලක්ෂණීය වගේ පැත්තට ඇති කරලා ඒක යථාර්ථය. හැබැයි ඔබව අධෛර්යමත් වෙන උකටලී වන ඔබ තුළ තියෙන සමාජ කාර්යය පැත්තකට දාන නිර්වාණ කාර්යය ඉස්සරහට ගෙන ඒක කියලා දෙන ඇත්තොත් සමහරකට ඒක නොදැක්ක තමයි ඒකේ අන්තගාමීත්වයට දැන් කවස්ථාවක පුතාටුල තේරෙයි දුක්ඛයි මේක තියෙන නිත්‍ය නැති බව දුක බව කියමින් ඒ දුක Tamanට තේරෙනවද කියලා ගන්න. අපි තුමු අප්‍රිය බව කියලා. ඒක වඩවල පිළිකුල වඩවල භාවනාවක් ඇටියට මේ නූතන තරුණ දරුවා ගොනු කරන එක ආයතනයක ඒ ළමයින්ට කියනවා ඔයාලට පිළිකුල වැඩිලද කියලා බලන්න ඒ ආයතනයේ තියෙන සුනක මල පහ අහුලන්න අතින් කියලා. ඒ මතින් ගන්න පුළුවන් නම් පිළිකුල වැඩිලා කියලා. ඒතර මේ තරුණ දරුවා ගින්නේ කොතෙන්ද? පුතාට පෙනේ මරදානට බොරැල්ලට ගියොත් ඒ මල් ශාලාවල තරුණ ළමයි රුපියල් 500 1000 2000 දීලා එම්බම් කරන්න ගෙනල්ලා තියෙන දේහේ ළඟ වාඩි වෙලා පිළිකුල වඩනවා. දැන් සුනක වසුරු අතින් අහුලන්න ඕනද පිළිකුල වඩන්න? හැමදාම උදේට බාත්රූම් යන්නේ නැද්ද? දැන් තමන්ගේ මේව තමන්ට බලා ගන්න පුළුවන්. ඔබ බලු දෙකින් අහුලන්න ඕනේ. අතන මේ අපේ ශරීරෙම ඒතර එච්චර මෝඩයද අපි? මේ තරුණ ප්‍රජාව එච්චර මෝඩයිද? මෝඩ කරන්න ඕනේ. කනේ ඇඟිල්ල ගැහුවොත් එක ගඳක්, නායේ ඇඟිල්ල ගැහුවොත් තව ගඳක්, ඔළුව අත ගෑවොත් තව ගඳක්, බල්ලෙක් නම් මුළු ඇඟේම බලු ගඳ. මිනිහගේ ඇඟේ එක එක තැන්වල එක එක ගඳ. මේක පහදන්න කොහේ හරි එච්චර අඥානයද අපේ සමාජයේ නෑ මගේ පුතාලා. ඔබ එහෙමයි නෙමෙයි ඔබට ඊක තේරුම් ගන්න මේ සරල කාරණාවක්. අවුරුදු 7න් විශාඛා රාහුල පුතාලා මේ ඇත්ත සෝවන් ඵලයට පත්වන ධර්මය අවබෝධ කරගන්න නැත්තු. ඔබ ඊතර ඥාන ශක්තියක් තියෙනවා මම පච්චි. මේ ගම්බිම්වල උනත් සමහර කරලා පොඩි දෙයින් ඔබ ප්‍රකම්පණීය වෙනවා. ඔබ සැලෙනවා, ඔබ යම පසුපස දුවනවා. ඒක මම සී කරන්නේ නැහැ. හැබැයි අපිට තියෙන දැන් මේ මොහොතේ වගවීම අපි තේරුම් ගනිමු. පුතේ ජීවත් වෙන්නට ඕනේ. තත්පරයක් හරි ජීවත් වෙන උගන්වන ධර්මයක් බෞද්ධ දර්ශනය. සැපේම කතා කරන දර්ශනයක් බෞද්ධ දර්ශනය. මේක දුක කියන්නේ නිවන පැත්තට තියෙන එකක්. ඒක අපි පස්සේ ගනිමු. මේ දැන් තියෙන මේ ලෞකික සැප ගොඩේ පුතාලා දහම් පාසල ඉගෙන ගත්ත අත්ති සැපේ කියන්නේ භෝග සැපේ කියන්නේ අනන සැපේ කියන්නේ අනවජ්‍ය සැපේ කියන්නේ දැන් අද අපි රට මුහුණ දීලා තියෙන්නේ ණය වෙනවද ණය නොවෙනවද ඒක විදියක් කියන්නේ දැන් මෙතෙක් කියනකොට පුජ්‍යලියේ රුපියල් දැන් 4000ක් ණය රටේ ඉන්න එක පුරවදින්නේ කාටවත් තේරෙන්නේ නැහැ දැන් ගෑස් නැති වෙනකොට තමයි ණය ඉන්නේ අපි නේද එහෙනම් අපි වැඩක් කරනවද ඒක වෙනම කතාවක් දරුවා. නමුත් අපි ඒව පැත්තකින් තියන්නේ. ඒව නෙමෙයි තමන් ගැන හිතන්න. මම මෙතනින් ගොඩ යනවා. දැන් අපි ගමට බැල බැල ඉන්නවනේ. මේ ගමේ ඉන්න උන්දලගෙන් S2ට පේන කන්න අපේ පවුලේ හිකුට ගොඩ යන්න බෑ. අනේ දරුවෝ කොහොම හරි මේ ගමෙන් තොරොංචි වෙන්න වෙන්න බලපල්ලා. එතකොට තමයි උඹලට හරියන්නේ.
කියලා කොහොම හරි දරුවාව උනන්දු කරනවා අපේ අම්මා අප්පච්චිලා ගමෙන් ඈතට යන්න. දැන් දරුවෝත් කල්පනා කර ඉන්නවා කවද්ද මේකෙන් යන්නේ? අම්මගේ සනුහරේ ඇහැ ගැටෙනකන් දියුණු වෙන්න බෑ. අප්පච්චිගේ තාත්තගේ සනුහරේ ඇහැ ගැටෙනකන් දියුණු වෙන්න බෑ කියලා අම්මා කියනවා. ඒ නිසා අපි මේකෙන් මිදෙන්න ඕන. ඒ නිසා සාමාන්‍ය පෙළ පාස් වුණා නොවුණා යන්න ඕනේ බියගම කලාපෙට. යන්න ඕනේ කටුනායක. යන්න ඕනේ කොග්ගල. කාන්තියක් අත්ෙන්ද කිව්වා. තියෙනවා කියලා වේකන්සියක්. කියලා දැන් අපේ දරුවෝ බලන්නේ එහාට යනවා. හැබැයි ගමට ආදරය කරලා නෙමෙයි ගමට කැමැත්ත තුල ඉඳලා නෙමෙයි. දෝග කොළඹ රටේ නාගරිකව තියෙන දෙයක් තමයි අම්මා කියන්නේ මගේ පොඩි කෙල්ලට නම් කොහොම හරි මම පිට රට යවල උගන්වනවා. මම කොහොම හරි යාම උනන්දු කරනවා. මම කන කර හරි උගස් කරලා රට යවනවා. කොහොම හරි මගේ කොල්ල නම් මම කොහොම හරි පිට රටකට යවනවා. තියෙන ඉඩමක් හරි විකුණනවා. එහෙම කියනවා පොඩි කාලේ. ඒ කියන ලොකු වෙච්ච ගමන් දරුවා O level A level ලන්ඩන් මොකක් හරි නේද? අපේ ඉංග්‍රීසි විද්‍යාලයට ගිහිල්ලා නේද අපි කේම්බ්‍රිජ් විභාග කරලා ඒවා සමහරක් වෙලාවට තාම රිසල්ට් එමින් තියෙන වේටින් එකේ ඒටි අපි කැනඩා හොයාගත්ත ටොරොන්ටෝ යන්න ඕනේ ලන්ඩන් හොයාගත්ත ඉංග්ලන්ඩ් යන්න ඕනේ ඔන්න මෙල්බන් හොයාගත්ත යන්න ඕනේ ඕස්ට්‍රේලියා කියලා ඒ පැත්තට උත්සාහවන්ත වෙනවා ඇයි අම්මා කියලා දෙනවා මගේ කෙල්ල නම් මං කොහොම හරි යවනවා රටක මගේ කොල්ල මං කොහොම හරි රටක යවනවා එතකොට පොඩි කාලේ දීලා තියෙන අදහසින් හරියට මේ රට කාලකන්ණි දේශයක් වගේ මේකේ ඉඳලා හරියන්නේ දැන් මට මතකයි එක පුතෙක් තරුණ දරුවෙක් මට කිව්වා මේ හාමුදුරනේ මොකද්ද මේ ලංකාව පොඩි වැස්සක් මඩ වගුරක් ඒ වගේද බලන්න එපා ඕස්ට්‍රේලියා මෙල්බන් පැත්ත දිව්‍ය ලෝකයක් දඟුල දෙන හැඟීම ඒ පුතා ඒ රටේ ඉන්න මොහොතේම මමත් ඒ රටේ ඒ කියන නගරේ ඉන්න වෙලාවක එහි තියෙන ප්‍රධානම ගඟ මම හිතන්නේ කිලෝමීටර් 10ක් 15ක් දිග මේ කඳු තියෙන පුතේ මූද අද්දරනේ මරේ ගඟේ ලොකු ජල ධාරාවක් ආවේ ගඟේ ওই නගරයේ අසබඩින් යනකොට මේ අපේ ගම් ඉවුරු දෙක දෙපැත්තෙන් බත් දෙකක් බැඳලා තියෙනවා මැද වාහන නවත්තන්න පුළුවන්. ගොඩක් වාහන නවත්තන්නේ ඒකේ. මෙයාගේ වාහනේ නවත්තද උඩහට ලොකු වැස්සක් වැහැලා හොඳ ගම් වතුරක් ඇවිල්ලා වාහන තලාවම හොදගෙන ගියා. මම වහාම කෝල් එකක් දාලා ඇහුවා කොහොමද? ලංකාවේ මඩ වගුර වගේද මෙල්බන් ගම් වතුර කියලා. උන්දගේ කාර් එකක් දීලා. ඉතින් එහෙම මහා මනසින් වැටිච්ච පිරිසක් ඉන්නේ තරුණ ප්‍රජාවක. හරියන්නේ නැත්තේ මොකද පුතේ? ඔබ ඉන්න අද ගම්බින් අතීතේ නෙමෙයි. මේවට අපේ අපච්චිලා අම්මලා මේ ඇමිලිපිටියට මුල් කාලේ මේව නගර කියලා හදා ගන්නකොට මේවයි යම් අභිවෘද්ධියක් සම්වර්ධනයක් ඔය ගම්මුදා වැඩසටහන් දේශපාලනයක් නොවේ කවරක් හෝ ඇවිල්ලා ඒවා තුලින් සම්වර්ධනයක් වෙනකොට දරුවන් ඔය අඩිසීය පාරවල් සකස් වෙනකොට ඉස්සර අපිට ඔය හරහා සෙවෙනගල ඔය තියෙන මව්වාර එතනින් එහාට සූරියාර ඔය තියෙන 16 එහෙම නැත්නම් බෝදාගම ඔය ලයින් එකට යනකොට අවුරුද්දකට කීසරයක් බස් මංකොල්ල ගන්නවා. ඒව ආරංචිනේ කොට. මොකද ජීවත් වෙන ක්‍රමයක් රටාවක් තරුණ ප්‍රජාවට නේ. අවුරුද්දකට මාස දෙකක් විතර වහින වැඩි කාලයක් වැස්ස රහිත පුතාලාගේ සබරගමු පළාතේ දේශගුණික ලක්ෂණ පුතාලට තිබ්බට අනිත් පැත්තෙන් දකුණේ සහ අපේ තියෙන ඌව පළාතේ ලක්ෂණ සියල්ල කැටි කරගත්ත හම්බන්තොට දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කය මේ පැත්තෙන් රත්නපුර දිස්ත්‍රික්කය මේව ඔක්කොම එකට බද්ධ වෙච්ච ගුණුවක් අපි. එතකොට ඒ වගේ අතීතයේ ඇවිල්ලා අපේ මව්පියෝ හද්ද දුක් විඳලා මේව සම්බන්ධ කරලා. දැන් තාමත් නිකන් මේවට කියන්නේ ගල් වංගු, වාලි වංගු, අනුනමේ ගමෝහෙන් ගම්තු නම් නේ තියෙන්නේ නේද? පුතාලට තේරෙනවද? එතකොට ඒ වායේ තුලින්
අපේ මව්පියෝ අද වෙනකොට අපිට ලොකු තැනක් නිර්මාණය කරලා මේකයි මගේ නායක හඳුරෝ අපේ සුබිත නායක හඳුරලා මේ පළාතේ ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පටන් ගන්න උත්සාහ කරන්නේ සිංහලවත් ඉගෙන ගන්න හරියට තරම් නැති කරා. නැන්සි විශාල දුරක් දැකලා ජාත්‍යන්තර වශයෙන් කීයක් හරි හොයලා අරන් ඇවිල්ලා මේ පළාත් වලට වියදම් කරලා ලදරු පාසල් සකස් කරලා මේ ගම්බිම් වල මේ පළාතට තාම වටිනා පින්බිම් නිර්මාණය කරලා යත්තේ වැඩිහිටි නිවාස ළමා නිවාස මේ වගේ රට පුරාම සංවිධානය කරගෙන මගේ නායක හඳුරෝ පටන් ගත්තේ ඒ කාර්යභාරයන් මේ දරුවන් දවසක ඔසවලා ඉහළින්ම තියන්න ඕනේ. ඒ හැබැයි පුතේ ගමට වෛර කරලා නෙමෙයි. මෙන්න මේක තමයි පළමුවෙන් ඉගෙන ගන්න ඕන දේ. කවරක්ද? ඔබ ඔබට ආදරය කරන්න. ඔබ ඔබට කැමති වෙන්න. ඔබේ අම්මට අප්පච්චිට ආදරය කරන්න. ඔක තමයි පුතේ තම අවශ්‍යයන් කියන්නේ. බද්දවග්ගිය කුමාරවරු 30 දෙනා ඔබට මතකයි? අර එක කාන්තාවක් සොයාගෙන යනකොට අම්මා අප්පච්චි බුදුහාමුදුරුවෝ කියන්නේ පුතේ ඔය අනුන් නෙමෙයි. ඔයාලව හොයන්න. තරුණ දරුවාට මගේ දෝනිට පුතාට තියෙන පළවෙනි වගකීම ඔබව තේරුම් ගන්න. අම්මා අප්පච්චි ඔබව තේරුම් ගන්න. කිරියම්මා අත්තම්මා සීයා ඔබව තේරුම් ගන්න. ඔබ වටාගෙන දෙන්නේ. ඔබට කැමතිද? ඔබට ආදරෙයිද? දැන් මගේ මහානකමට ආදරේ නැත්තම් මට ආදරේ මම මේ ලෝකේ පළවෙනිම වැඩියෙන්ම ආදරේ මට. ඒක තමයි මගේ මෛත්‍රී භාවනාව පටන් ගන්න. ඔකට සමහරකයි කියන්නේ ඒක තාත්මාර්ථකාමීත්වය කියන්නේ. මට ආදරේ නිසා මම පිරිසිදු ඉන්නවා. උදේට නැගිටලා කවුරුත් දකින්න ඉස්සෙල්ලා මූණකට හොවුදලා තත්ත්වේ බාල නේද? ඒ බැහැ ටික ඔක්කොම කරගෙන ඉස්සරහට එන්න. ඉදිරියට. තමන්ට ආදරේ නිසා. හොඳට පාඩම් කරගන්නවා පුංචි ආන්දරවලේ. මට මං ආදරේ නිසා එක ගාථාවක් හරි දවසට පාඩම් කරගන්නවා. ඒ කියන්නේ බණසිංහයක් විතර කියලා ගන්නවා. නේද? එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා කියන බණ ටික ඔක්කොම අහනවා මාධ්‍යවල. ඒ මට ආදරේ නිසා. එතකොට මං දන්නවා අනිත් ඇත්ත කියන්නේ මොනවද කියලා. ඉතින් එතකොට මම පළවෙනියෙන්ම තැනකට ආවොත් අපි තුන් බණ 100ක් තියෙන තැනක් කියලා මං එක්ක අන්තිම එක බාරගන්නේ නැත්නම් පළවෙනි එක බාරගන්නේ. පළවෙනි එක බාරගත්තොත් එහෙම අර 99ම ඇවිල්ලා කියන ටික මං කියලා යනවා පළවෙනි දවසට. එතකොට 99ම ඉවරයි. ඕක රාහුල අඳුරු කිව්වනේ. ඕක රාහුල අඳුරු කිව්වා. කියලා කියනවා. 100 වෙනියට ආවොත් එහෙම 99 කියපු නැති ඒවා ටිකක් කියලා දානවා. බුදුහාමුදුරන්ගේ ගෙන්වීමේ. එතකොට කියන අපරාධේ අර 99ම නැතුව හාමුදුරුවෝ විතරක් ගෙන්නනවා. මම ඉන්න කරන්නේ. ඇයි මට මං ආදරේ ඉන්න. දැන් මේ පුතාලට කියන උපක්‍රම. ඒක පුතේ කාටවත් හානියක් නෙමෙයි දෝනි. අපි කොහොමද අනිත් අය අතරේ දැන් හාමුදුරුවෝ 36000ක් අතරේ රාහුල හාමුදුරුවෝ මේ කියලා පුතාලට ඕනේ කියලා කියන්න කොහොමද මම ආවේ? එන්නේ. ඒක ආත්මර්ථය නෙමෙයි මගේ දරුවනේ. ඒක තමයි මට ආදරය කිරීම. එක දෙයක් දෙසරයක් නොකීම. ඒකට අවශ්‍ය පාඩම් කරණය කිරීම. තමයි උත්සාහන්ත. ඒකේ ව්‍යාපාරික ප්‍රජාවටත් ඒ වගවීම වෙනවා මම පසුව පුතාලට කියලා දෙන්න. පළමුව ඔබට ආදරය කරන්න. ඔබ ගැන සතුටු වෙන්න. දැන් මගේ මහානකම ගැන කලකිරිලා නම් ඉන්නේ මේ ගමනේ යන්න බෑ. මේක හරියන්නේ කන්න දීලත් බනිනවා නොදුන්නත් බනිනවා බන කිව්වත් බනිනවා නොකිව්වත් බනිනවා දැන් අපේ මහානායක හඳුරුන්ට බනිනවා මේ හඳුරුරු බණක්වත් කියන්නේ ඇති වැඩක් නැහැ කියලා ඉන්න බනිනවා නේද අපි බන කියනකොට සමහරක් වෙලාවට මේ පුතාලට ලම් වෙලා මෙයාලගේ යාළුවෙක් එහෙම ඇවිල්ලා ගේට්ටු හරි ඉන්නවනේ ජනගමනායි මේ කීයක් ගත්තයි ඔයාලන් ලේසි නෑ කියනවා. දැන් ඒක තමයි යන්නේ. එතකොට පුතේ දැන් ඕමයි කියලා අපි ඒක නවත්තන්නද? ඒක නවත්තලා හරියන්නේ නෑ. එහෙනම් මේක අවබෝධ කරගෙන අපි මේ දේ හරියට කරන්න ඕනේ. සැලෙන්න හොඳ නෑ.
දැන් මොනම කිව්වත් මොන දේ කිව්වත් සමහරක් අයගේ අහවල්ලු ඉන්නේ නිකන් බීරියත්තන්ට වීණාව යන්නන්සේ නොගන්නව නෙවෙයිනේ අවශ්‍ය කාර්යය කරන්න අපිට මොන වෙහි වෙස්සත් වැඩක් නැහැ පිස්සරහට යන්න ඕනේ ඒ කරන්න පුළුවන්කම තියෙන්නේ Tamanට Taman ආදරේ නම් ඒක තමන්ගේ රූපේ මදි කියන්නේ බා දෝනි සමහරක් කෙනාට සැලුම් කරන අය නෑ ඉතින් ඒත් උරණ වෙන්න ඕනේ යමනාප වේදුත් නෑ දැන් අපි දරුවෙක් තමන්ගේ ලස්සන මදි හින්දානේ අර තැනකට යන්නේ ඒක ගැන සතුටු නෑ ඇහි බම්බ හොම්දට තියෙනවා අපෝ වැඩි එහින් උගුල්ලන්ට ඕනේ මෙහින් උගුල්ලන්ට ඕනේ කේලෙල්ල නූල් කව ඇදලා මම දකින්නට උදේ ටීවී වල මේක යනකොට පේනවා බණ අහන්න දැම්මත් ඒක පටක් නේ අර කොහොම අදින්න මම දන්නේ නිකන් අර අපේ මේ ඉන්දියාවේ තාපසවල වල දුක් විඳින්න ශරීර දැඩි දුක් දෙන්න කෙසිගුල්ලු වල ඒ වගේ උගුල්ලට දාන ඒ කියන්නේ තියෙන එක ස්වභාව ධර්මයෙන් දීපු ටික හොඳ නැහැ ඊළඟ කොණ්ඩ අරගත්තාම ඒවත් පුතාලා හැඩ කර ගන්නවා. අස්සන්ට තියෙන කොණ්ඩයක් තෙල් ටිකක් ගාලා ඉන්න බෑ උතේ ගාලා කියන්නේ ස්ට්‍රේට් කොරන්ට්. අයකලක හදා ගන්නවා කුල්ල ඔළුවේ දැම්මා කියලා. හොඳට ගොරක ගාපු. නේ ඒක දැන් දෝනිලා රවන්න දෙපා. මම පෙන්නලා දෙන්න විදිහේ තමන්ගේ දෙයට තමන් ආසනේ. ආදරේ එතකොට කොහොමද ගොඩනැගෙන්නේ? එහෙම චරිතයක් පුතාලට මතකයිනේ. කවුද? මයිකල් ජැක්සන් නඩියා. එතුමා තමන්ගේ රූපේ කළු පුතෙක්නේ. කළු ජාතිකේ. තුම බලන්න ඒක වෙනස් කරගත්තා. අද වගේ අර ඉන්ජෙක්ෂන් ක්‍රම තිබුණේ නෑ. නමුත් එයා සත්කම් මාර්ගයෙන් මේ දේ කරගත්තා. ඊබයි වේදනාව දුරු කරගන්න දවසට බෙහෙත් වර්ග කීයක් පානය කරාද? එතුමා අවුරුදු අවම වශයෙන් 400ක් ජීවත් වෙන්න ප්ලෑන් කරා. අවුරුදු 400ක් නේ. අපි හිතමු 200ක් ඉන්න කියලා වෛද්‍යවරු කී දෙනෙක් හිටියද මේ පුතාලා නිකන් ගිහිල්ලා මේ එයාගේ තොරතුරු හෙව්වොත් ඔය සියලු කාරණා ටික එනවා. දොඩිලා දන්නවා. හැබැයි දරුවනේ අවුරුදු 100ක් ඉන්න පුළුවන් නෑ. පුතේ තමන්ට තමන් ගැන ඒ ආත්ම විශ්වාසය නැති කෙනාට පවතින්න බෑ. ඉස්සරළම තමන්ට තමන් ආදරය කරන්න. තමන් කළුද සුදුද කතන්දරයක් නෑ. ඒක ගැන තමන් කනගාටු වෙන්න එපා. තමන් ඒක ගැන හරි අභිමානවත් වෙන්න. සතුටු වෙන්න. ඒක තමන්ගේ පිනද පවද කියලා බලන්න එපා. කොයිද පවක් පිනක් වෙන්නේ ඒවා. ඒවා අපේ ඥාන. දවුකත් බෑනේ කිරියම්මල අත්තම්මල සීයලත් එක්ක කතා කරන්න කියනෝ නෑ ඔය මුගලන් හාමුදුරුවෝ කළු වෙලා ඉපදුනේ පෙරාත්මික අම්මටයි අප්පච්චිටයි ගහපු හින්දා. එහෙනම් ඉතින් දකුණු අප්‍රිකාවේ ඉන්න ඔක්කොම ටික අම්මලා තාත්තලා. සුදු අය කළු එහෙම එකක් කොහෙද තියෙන්නේ? දැන් නාත්තලෝ ආච්චිලෝ රෝමෝ නෑ මම පච්චේ ඒකට විපාකය පැහැය වර්ණය වෙනස් වෙලා වැඩක් නේ. මොගලන් හාමුදුරන්ට ඒකට හොඳට දුක් ලැබුණා. ඒකට අපාගාමී වුණා. කොච්චර දුක් විඳලාද? නමුත් මේ චවි වර්ණය කියන එකේ වෙනසක් නෑ. ඒක අපේ ගම්බිම්වල කියන්නේ රතු හුම්බස් කළු මැණික් කියලා කියන්නේ. කළු පේනවා නම් ඒක කාල් දැක්කනම් කිව්වේ අපේ අම්මා පච්චිලා ඒ මැණික. රතු කියන්නේ හුම්බස්. වේගයක් වගේ. එහෙම කිව්වේ. එහෙම සුදු කළු එකක් නෑ පුතේ. එහෙම තියෙනවනම් ලයිට් ගිය සුදු කළු නෑ. දැන් ලයිට් නැති කරලා බලමුද සුදු අය පේනවද කියලා නිකන්. ලිච්ඡ වීමක්. මේක වර්ණයක් මේ ආලෝකයේ තියෙන දේවල්. එතකොට ඇයි ඒක ගැන තමන් කනගාටු වෙන්නේ? නෑ ඒකෙන් ඉස්සරහට එන්නේ. ඔයලා දන්නවද දන්නේ අද ලෝකයේ ඉන්න රූපලාවන්‍ය පැත්තෙන් එම නැත්තම් ඔය මොඩලින් කරලා ඉවරලා විශේෂයෙන්ම ඇඳු නිරූපිකාවන්ගේ පැත්තෙන් දරුවනේ කළු ජාතික දුවක් ලෝකෙන් පළවෙනි විදියට. ඒ විතරක් නෙවෙයි යාගේ තොල් අවට ප්‍රදේශයේම සුදු පැහැගෙනවිලා. අපි කියනවා නම කියන්නේ මේ ඒකට වැටෙන්න එපා. දැන් අද අපේ කොහේ හරි තැනක් පොඩ්ඩක් මේ ධර්ම ටිකක් කව හම්බන්තොට පැත්තේම අවුව වැඩි වතුරට කඩු මේ අපි කොළ වර්ග එහෙම කනවා අඩුයි මගේ දරුවෝ දැන් එහෙම වෙන නිකන් සුදු තිතක් එහෙම මතුන අප්පා මෙන්න ඉවරයි
දැන් මගේ මුළු ජීවිතේම ඉවරයි. ඇයි එහෙම වෙන්නේ? නෑ ඒකත් තමන්ගේ වෙනම ලක්ෂණයක්. දරුවෝ එතෙන්ට වැටෙන්න එපා. තමන් ඒකට ප්‍රතිකර්මයක් ගන්න. හැබැයි හරමයි මෙහෙමයි සමාජගත වෙන්න බෑ කියලා හිතන්න එපා. කොණ්ඩේ නෑ කියලා ඒක ගැන හිතන්න එපා. පුතාලට තියෙන ප්‍රමාණයෙන් උපරිමම සන්තෝෂයට. දැන් අපි අපේ තිබෙන ලැබිච්ච දෙයින් සතුටු වෙන්න කියන එක ගැන පුතේ අද යන්නේ හම්බ කිරීම පිළිබඳව. එතන තමන්ගේ බිරිඳ ගැන සතුටු වෙන්නේ, පුරුෂයා ගැන සතුටු වෙන්නේ, ලැබිච්ච ළමයි ගැන සතුටු වෙන්නේ අම්මා අප්පච්චි. දැන් මේ සියලුම පවුල් අරගෙන ඇහුවොත් එහෙම මෙතන ඉන්න ඔබ කසාද බැඳලා ඉන්න මහත්තයා ගැන සතුටුද කියලා ඉවරලා එකම අම්ම කෙනෙක් සතුටු කියන්නේ. නේ? ටිකක් මහත්තයා ඈතින් තියලා ඇහුවොත් කියයිනේ මීට වැඩිය හොඳයි නම් පස්සෙන් ආව මොනව කරන්නේ අපේ අම්මලා ඉස්කෝලේ මහත්තයෙකුත් බලලා තිබ්බේ. ඒ වුණාට කොහෙද මේ මිනිහා ගල් වංගු විදි වහ බෝතලයක් පෙන්නලා කිව්වනේ එනවද බොන්නද කියලා. මේ දේ මන් දන්නේ වංගුවේ වංගේ එළ වංගු වගේ නේද? ඉතින් ඒ නිසා මම මේකට කරගෙව්වේ. නැත්තම් මම ඉගෙන ගත්ත විදිහට මම ජාතික පාසලට ගියේ මිලිපිටියේ. මේ නාමයට ડોක්ටර් කෙනෙක්. කොහෙද මගේ කර්මයක් විපාක දුන්නා. ඒකෙන් තමයි ආවේ සෝමෙත් එක්ක. සෝමදාස අයියලා දිහා බලන්න එපා. මම මේ පෙන්නේ පොතේ සතුටුනේ. දැන් ගුවන් විදුලි මාධ්‍යයක ඒ කතා කරන අත්තම්ම කෙනෙක් මේ නිත්තනිය මුණුපුරු මිනිපිරියේ ඉන්නවා. නිවේදකයේ මාතෘකාවක් දාලා කතා කරනකොට නිවේදක දරුවට කියනවා මගේ ස්වාමියා දැන් මැරිලා. මගේ දරුවෝ බැඳලා මුණුපුරු මිනිපිරියේ ඉන්නවා. ඒ වුණාට අදටත් මට මතක් වෙනවා මගේ ප්‍රථම ප්‍රේමය කියලා. මේ කතා කරන්නේ 70 ගණන රාජ්‍යකේ. දැන් අර කන්න දීපු දරුවෝ හදපු Tamanට සියලු සැප සම්පත් දීපු දැනට මිය ගිහිල්ලත් ඉන්න Tamanගේ ස්වාමි පුරුෂයා නෙවෙයි මතක. මේක මේ මිනිස්සු කියන එක වේලක් කන්න දීපු නැති සමහරක් වෙලාවක ප්‍රථම ප්‍රේමය පළමු වත පළමු පෙම්වත අමතක කරන්න බැහැ. දැන් බලන්න අපේ සමාජයේ අම්මාපැත්ත. දැන් මේවා පුතේ තියෙන මානසිකව හදාගත්ත දේවල්. තමන්ගේ මහත්තයා ඉද්දී ඒ ගැන සීකරන අය ඉන්නවා. ඇයි ඒක සමාජයේ දීලා තියෙනවා මතයක් සින්දු කියලා තියෙනවා. ඔබයි මගේ පළමු වතා කියලා මරලා තෝනි දෙනවා. නේ වෙලිකම පැත්තේ ඉන්නවා. මුදයි නින්ද අපේ කොළුවා. ඒකලා කෑ ගහ. එතෙන් එහෙම බය. ඒක නෙමෙයි. පුතේ ඉන්න කෙනා ගැන සතුටු වෙන්න. දැන් මට ලැබිච්ච මහත්තයා මසුරා. උදේට කකුල් දෙකෙන් යනවා හැන්දෑවට 4න් එනවා. හොඳ නැද්ද? වෙනසක් නේ මනුස්සයයි. බලන්න තාත්තලගේ මොන ටික දිහා සතුටින් ජෝකම්. මේ මගේ අම්මා මේ වෙනස විනේ. ඔබට මෙහෙම කිව්වොත් ඔය බොනවයි කියන එක අපච්චියෙක්ගේ ගෙදරකම පවුල් කැඩිලා නැහැ. ඒ උපාසකයෝ වගේ ඉන්න තමයි ඩිවෝස් එක. සංගණනය කරන්නම තාත්තා 2021 වර්ෂයට සැප්තැම්බර් මාසෙ වෙනකොට ඒ කියන්නේ මාස 9ක් ගත වෙනකොට කොළඹ අලුත්කඩේ උසාවියේ මේ ඩිවෝස් නඩු එහෙම නැත්නම් දික්කසාද නඩු අහන කොට්ටාසේ නඩුකාර උන්නාන්සේ අපගේ හිතවත් නඩුකාරතුමා මට කියනවා මගේ හාමුදුරුවනේ බැරිම තැන කොහොම හරි පවත්වගෙන යන්න උත්සාහ කරලා බැරිම තැන දීපු ඩිවෝස් සංඛ්‍යාව දික්කසාද සංඛ්‍යාව සැප්තැම්බර් 21 9 මාසේ අන්තිම වෙනකොට 1003 අලුත්කඩේ උසාවියේ විතර 1003 දැන් පුතන්න හිතා අපි ජීව කසාදේ ගෙනියන්න උත්සාහ කරන්නේ පුතේ නැත්තම් නැති කරගන්න. මෙන්න දැන් අපි ඉදිරියේ තියෙන වගවීම. ඒ නිසා පින්වන්ත අම්මා අප්පච්චි තාත්තා ඔබට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න. එතන ඉන්න. ඒ මිනිස්සයා කටුවක්ක් වෙන්න පුළුවන්. එරෙමිනිය ගාලක් වෙන්න පුළුවන්. කෝපි කඩේ අර ඉස්සර කාලේ එන්සිනා වෙන්න පුළුවන්. දයාවතී වෙන්න පුළුවන්.
ඒත් ඉන්න ඔළුව ගාගෙන. මොකද මොනම වුණත් රණ්ඩු වෙන්න, බනින්න, කෑ ගහන්න ඔබට සමහරකට ඔබ අත උස්සන. ඒ ඔක්කොම ඉවසන්නේ මිනිස්සයා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දාසී භාර්ය ගුටිකමෙන් වද විඳින්මින් දාසියකව වැඩ කරන අය තියෙනවා. ඒක අනුමත කරන්නේ. හැබැයි එහෙමත් කාන්තාවක ඉන්නවා. පවුල වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් මං කොහොම හරි මේ ආත්මේ මේ කර්ම ඉවරයක් කරන්න ඉන්නවා. දාලා ගියේ නැහැ. ලොකු පැටව විද්දි දාලා ගියේ නැහැ අපේ අම්මේ. සමහරකට 21 22 දෝනිලා ඉන්නවා. පගල යන්න ඕනේ උන් ළමයි ඉන්නවා. මේ උන් ගෙදර ඉන්නවා. අම්මනේ පියානේ අපච්චිනේ මිනිහා මෙන්න කොහෙද? දැන් ඒ තියෙන අර හේන් මාරු කරනවා වගේ කන්නෙන් කන්නට. එහෙම බෑ මගේ පිළිවෙත. එනිසා මගේ චුටි දරුවෙන් හින්ද ගොඩක් පියුර්තව කතා කරන්න අමාරුයි අපච්චි අම්මා. අපි තමන් ගැන සතුටු වෙන්න. ඔයාලට ඔබට ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න. එනිසා තරුණ දරුවනි මේ ගමන යන්න පළමුව මේ තමන්ගේ ගමට, තමන්ගේ ප්‍රදේශයට ආදරය කරන්න. මාතෘ භූමියට ආදරය කරන්න. තමන්ගේ අම්මා තමයි මේ ලෝකෙ උතුම්ම කෙනා. ඊට වඩා කෙනෙක් නෑ. ඔය කටමන් වලින් කියන්න එපා චුටි දෝනි පුතා. මට හම්බ වෙන්න තිබ්බ වෙන අම්මා කෙනෙක්. එමනම් මට මේ දුකක් නේ. අපරාධ මේ ගෙදර මං ඇවිල්ලා ඉපදුනේ. ඒ වගේ වචන කියන්න එපා. ඒවා සමානම භයානක දුකක් ගෙන දෙනවා. ඔහෙලක් හැදුවනම් කොරන්ට මොකද අපේ සතුටකට දැන් නූතනේ කියන වචන අම්මලාගේ අපච්චිලාගේ කම් වලට යවුල් වලින් එළවංගු වලින් නාරස්සන වලින් යකඩින්නකින් අනිනවා වගේ දරුවනේ. කවදාවත් එහෙම වචන කියන්න එපා පුතේ. ඔබට වීරියක් තියෙනවා. ඔබට දෑත දෙපේ ශක්තිමත්ව හදලා දීලා තියෙනවා. අඩුපාඩුවක් තිබුණත් පැටවුනේ. ඒක අඩුවක් කියලා හිතන්න එපා. සමහරක් වෙලාවට ඔබ බලනවා FB එකෙන් බලාගෙන ඉන්නකොට කකුල් දෙකින් දුවන කෙනෙක්ගේ වේගයට වඩා අත් දෙකින් දුවන වේගවත් අය ඉන්නවා. පැරා ඔලිම්පික් කියලා වෙනම ඔලිම්පික් එකක් පවත්වනවා. ඒ අය පස්සට ගිහිල්ලා නැහැ. අපි මෙච්චර දේවල් තියදී වහ කන්න බලනවා. අපි ගෙලවල දාගන්න බලනවා. එහෙම නැත්නම් ගඟේ මූදේ පයින්න හදනවා. වාහනයකට පනින්න හදනවා. ඇයි මගේ දුවේ පුතේ? අපි මෙතනින් ටිකක් එහාට ගියාම හම්බෙගම සූර්ය තනමන්විල බුත්තර මොණරාගල වැල්ලවායි දරුවෙනි සීදි විහානි කර ගැනීම වැඩි. එක්තරා කාලයක් තිබ්බ සතියකට 17ක් සීදි විහානි කරගත්තා. අර පැත්තෙන් පොළොන්නරුව අනුරාධපුරය උතුරු මැද පළාත. ඇයි දරුවනේ අපිට මේ ලැබිච්ච ජීවිතය අම්මා අප්පච්චි නිකමටවත් අම්මේ කියන්න එපා මම මැරෙනවා කියලා. අම්මලාගේ නිකන් හරියට එක මන්ත්‍රයක් වගේ. මොකක් හරි වෙච්ච ගමන් මිනිහෝ ඔහොම ගියොත් මං කාලා මැරෙනවා. මම මොනවා හරි හරි කනවා. මම මුන්ටත් මොනවා හරි කව්වලා මාත් කාලා මැරෙනවා. එක්කම ඔහෙ ලෙයිනුත් පරි ගන්නවා. මුන්ගෙත් බෙල්ල වැල දාලා මාත් කෙල වැල දා ගන්නවා. මෙවුන්ට එකත් එක්කම ගිහිල්ලා ඉස්සරහා ඉඳී පයින්නවා. මම පයින්නවා තියෙන නග පාතකම වැවකට හැම වෙලෙම දවසට 20 30 වතාවක් මැරෙනවාම කියලා කියනවා. ඒ වෙන් දරුවන්ට මහ වේදනාවක් දෙනවා. අම්මා ඔබ ගැන සතුටු නෑ. මේ ඔබේ ජීවිතය ගැන සතුටු නෑ. ඔබට ලැබීම ගැන ඔබට තියෙන ප්‍රමාණය සතුටු නෑ. එහෙම නෙමෙයි මේ දරුවෝ ගැන සතුටු වෙන්න. දරුවෝ කර්මකාරයෝ නෙමෙයි. දරුවෝ ණයකාරයෝ නෙමෙයි. එනිසා දරුවෙකුට වචන වලින් බනින්න එපා. ණයකාරයා කර්මකාරයා. ඕක ඉපදුනත් හරි සියල්ල නැති වුණා. ඉපදිලා තියෙන්නේ හරි දවසක. මගේ පින්වන්ත අම්මා කට තිබුණ පළියට වචන කියන්න එපා. කිසිම දරුවෙක්ගේ උපතකින් තව කෙනෙකුට හානියක් කරන්න බෑ. ඕනෙම ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් එක්ක අපි සාකච්ඡා කරන්න. අනේ කාටවත් කියන්න එපා. මේ ළමයාගෙන් අප්පච්චිට අපලයි. මේ ළමයාගෙන් අම්මට අපලයි.
මේ ළමයාගෙන් සහෝදරීන්ට අපලයි. මෙයාගෙන් පස්සේ පිරිමින්ට අපලයි. මෙයාගෙන් පස්සේ දූලට අපලයි. නැත්තම් මෙහෙම තුන් දෙනෙක් ළඟට මෙයා හරියන්නේ. මෙහෙම කෙනෙක් ළඟට මෙයා හොඳ නැහැ. මෙයාට තියෙන්නේ කෙහෙත්. මෙයාට තියෙන්නේ කාලසර්ප යෝගයක්. මෙයාට තියෙන්නේ හතර කේන්ද්‍රයේ පාළුවක්. මෙයාට තියෙන්නේ ධනි මංගල යෝගයක්. මේ එකක්වත් කියන්න එපා. ඔබට තුට්ටු දෙකක් හොයාගන්න ඕන නම් අතපාන්න පාරේ ඉඳන් මේ බෝධිරාජ විහාර ළඟ ඉඳන් අතපෑවොත් පින් පෙට්ටියට දාන ගානක් කරදීද? බොරු කරන්න එපා. බොරු කියන්න එපා. එහෙම මේව කරන්න බෑ. ඒ නිසා පින්වන්ත අම්මා පච්චේ ආදරණීය දරුවන්ව කරුමකාරයෙක් ණයකාරයෙක් කරන්න එපා. හැම දරුවෙක්ම සම්පතක් පුත්තා වත්තු මනුස්සාන මේ අපිට ඉන්න පැටව ටික එක්කෙනෙක් මහාන කරන්න. දෝනි ඔබට මහාන වෙන්න පුළුවන්. මේ නිසස්නේ දැන් 6000 ඉක්මවල මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ නිසා දූල ප්‍රශ්න ආව කියලා ජීවිතෙන් සමගන්න ඕනේ නෑ. ප්‍රශ්න තියෙන අය නෙවෙයි පැටවුනේ මහාන වෙන්නේ. නමුත් ඒකත් විසඳුමක්. ඒ නිසා දරුවෝ ජීවිතයට අත තියන්න එපා. තප්පරයක් හරි මම ඉස්සරහට යනවා හාමුදුරුවනේ. මේ මොන ප්‍රශ්න තිබුණත් මං ඉගෙන ගන්නවා. මේ මොන ප්‍රශ්න තිබුණත් මං පවුල ගොඩ ගන්නවා. ඇයි පුතේ අපිට ඉපදෙන්න වරම දුන්නා. අපේ පවුලේ 5-6 දෙනෙක් ඉඳීම කියන්නේ අම්මා අප්පච්චිගේ මෝඩකමක් නෙමෙයි. දික්වැල්ල ඉපදුණු කුමරුතුග මොනිදාස් පවුලේ 12 වෙනියා. තව පස්සරත් කට්ටිය ඉන්නවා. හැබැයි 12 වෙනියා වෙලා ඉපදිච්ච නිසා තමයි සිංහලයට විවරණයක් හැදුවේ අපේ අම්මා තාත්තා. එහෙනම් අපේ දරුවෝ අපිට මහා සම්පතක්. පුතේ දෝනියාලට ලෝකය විනාශ කරන්න පුළුවන්. තරුණ දරුවනි ඔබට ලෝකය විනාශ කරන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ Taman පිළිබඳ හොඳ අභිමානයක්. අපි අන්තිමටම නැති කරමු ඔය අභිමානය. නිවනේදී. හැබැයි ඊට මෙහා පැත්තේ පුතේ. ඔයාලටම තේරෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන දිට්ඨි අවිජ්ජා. මාන දිට්ඨි අවිජ්ජා මේව නැති කරන්න වෙන්නේ ඔයාලට අනාගාමී ඵලයට ඇවිත්. අන්තිම මොහොතේ. ඒ නිසා එතකන් තියෙයි. ඒක ගැන බය වෙන්න එපා. ඒ නිසා තමයි අභිමානවත්. සිංහලයෝ වෙලා ඉපදීම ගැන අභිමානවත්. ශ්‍රී ලාංකිකයෝ වෙලා පිළිබඳව ඉපදීම ගැන අභිමානවත්. මගේ පුතේ මේ රට තුල බෞද්ධ වෙලා ඉපදීම අභිමානයක්. ඒක කවදාවත් පස්සට ගන්න එපා. අන්නේ සතුට මෙදෙන්න මගේ දරුවනේ. ඒ නිසා ඔයාලා අද මෙතනින් නැගිටින්නේ ඔකටලී වෙච්ච එපා වෙච්ච ජීවිත හැටියට නෙවෙයි. ඔයාලට ලැබිලා තියෙන රූප ගැන සමහර කරට අම්මල ළඟ ඉඳන් කියයි. මේ අර බලන්න අර ළමයා නන්නේ ඉටි රූපයක් වගේ. මවලා වගේ. අනේ අම්මේ කාට හරි දෙන්න නම් එච්චර වීර මොකුත් නැහැ. දෑවැද්දක් දෙන්නෙම නැතුව තල්ලු කරගන්න පුළුවන්. මේ මේකට අපිට ඉපදිච්ච කියලා පුතාලට ඩොක්කකුත් තනි. අපායට ගහපුවා වගේ. බලන්න අම්මම එහෙම කියනකොට දරුවා කොහොමද අභිමානයක් ඇති කරගන්නේ? දරුවා ළඟ තියාගෙනම මේ වෙන ළමයි වර්ණනා කරනවා. දෙයියනේ Tamanට උපන් ළමයා අර උනා පුළු වගේද කාගේද පැටියා එයාට ලොකුයි වගේ අපිට ඉන්න දරුවා අපිට ලොකුයි. ඒකයි පුතේ මම කිව්වේ. ඔයාලට ඉපදෙන්න දීමම ලොකු දෙයක්. දවසට 1500 මේ රටේ ඉපදින්න ඉන්න දරුවා මරනවා. ගැබ සෝදා දානවා. චුටි පුතා දුව වුණා දැනගත්තර කමක් නැහැ. හැබැයි ඔයාට ඉපදෙන්න ඉඩ දුන්නම්මයි අප්පච්චි. අපිව සෝදලා යන්නේ නැහැ. අපිව අයින් කරලා දැම්මේ නැහැ. ලිසිනේ දවසකට 1500ක් කියන්නේ. 118යි එයින් අවිවාහකයින් අහිම කරන්නේ දූලා. 182ක් කසාද බඳපු ඇත්තෝ. 182ක්. ලිසිනේ එහෙමනම් පුතේ අපි උපද්දවල තියෙනවා. කවදාවත් තාත්තට වචනයක් කියන්න එපා. අම්මට වචනයක් කියන්න එපා. අම්මා අප්පච්චි පෘථග්ජනයි. ඒක බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා. හැබැයි ඒ බුදුහාමුදුරුවෝ රත්තරන් අම්මයි තාත්තයි නික්ලේශී උතුමන්ගේ ගොඩට දැම්මා. බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසලවීම, මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවීම, සංඝ වේදය ඒ තුන හා සමානයි. මව මැරීම, පියා මැරීම මේ දෙන්න හද්ද පෘථග්ජනයෝ. හැබැයි රහතන් වහන්සේ මැරීමක් හා සමානයි. බුදුහාමුදුරන්ගේ ඇඟේ ලේසලවීමක් හා සමානයි.
දරුවනේ ඔබට වචනයක් කියන්න බෑ. අප්පච්චි කනවා බොනවා සූදුවට යනවා රේස් දානවා මොකක් හරි කතන්දරයක් දෙයි. ඒ පැටවුනේ අපිට ඉපදෙන්න අවශ්‍ය ශක්තිය දුන්නා. උප්පැන්නේ දුන්නද නැද්ද කියන එක නෙමෙයි අප්පච්චිගේ නම තියෙන්න ඕන තැන ඉරක්ද නැද්ද කියන එක නෙමෙයි. ඒක අපිට අදාළ නෑ. අදාළකම තියෙන්නේ මම මේ ලෝකෙට ආවා. මේ ලෝකෙට ආපු පුතාලට මතකයි අම්බපාලියා බුදුහාමුදුරුවෝ මේ අයට කියනවා මේගොල්ලෝ දෙවියෝ වගේ. මේගොල්ලෝ ප්‍රාතුර්භූත වෙච්ච අය. අහුල ගන්නේ කුණු ගොඩක්ද අහුල ගන්නේ අඹ ගහක් යටද කියන කතාව නෑ ජීවක වේද මහත්තයාට. මේගොල්ලෝ ඕපපාතික සත්වයෝ. දෙවියන් හා සමානයි. කවුද දාලගේ කොහොමද උනේ කියලා අපි දන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ කවදාවත් තාත්තම්ම ගැන කතා කළේ නෑ. දෙවියෝ දීපු ඇත්තෝ. ඒ නිසා පුතා දෝනිය ඔයා අපිට ලැබුණේ බුදුහාමුදුරුවන්ගේ තුනුරුවන්ට පින් සිද්ධ වෙන්න ලැබිච්ච දරුවෝ අපේ අම්මේ ඉන්නේ. ඒ නිසා කාල කන්නේ කියන්න එපා. ජූතකයෝ කියන්න එපා. මේ අය ණයකාරයෝ කියන්න එපා. එහෙම කියන්න එපා. අපේ අම්මලට තරහා ගියාම සමහරකට ලොකු එක්කෙනා විතරයි වටින්නේ. මම මේ ලොකු එකා නැත්තම් මෙලහකටත් මේ දීගේ දාලා ගිහිල්ලා. තව පල්ලෙන් ඉන්න 4-5 දෙනෙක් විතර. ඒතර ලොකු එකා හින්දා තමයි ඉන්නේ. මම මේ ලොකු එකී නැත්තම් ඔළුව හැරුමෝතේ ගිහිල්ලා මං ඔහෙත් එක මගුල් කන්නේ. ඒතර පුංචි උන් කල්පනා කරනවා මට මතකයි අපේ ගෙදරත් අපේ අම්මා කිව්වා. ඒතර අපි පල්ලෙහා උන් හැටියට කල්පනා කරා. ඒතකොට අපි මේ රෝස කණෙන් ගෙන ආපුවයි. නේ එහෙම නැත්තම් කොහේ හරි බෝක්කුවක් යටින් අහුලන ආපුවයි. තොණ්ඩලි බෝක්කුව යටින් මත් කියලා. තේම අපි කල්පනා කරා. ඊ අම්මා තරහ ගත්තොත් කියන්නේ ලොකු එකා හින්දා ලුයින්නේ. දුමෙන් මම දැන් පුතාලටත් ඔම එහෙමවත්. දේවකදී තාත්තා මොන හරි බැන්නත් සමහරක් වෙලාවට ලොකු එක්කෙනාට ඔව් කන්න දෙන්න ඕනේ නැහැ කියලා අම්මම කියනවා. එහෙම කියලා වෙන්නේ අම්මම දුන් අටුවේ පිඟාන කංගල දිනව බෙදලා. ඔන්න තාත්තට හොරෙන් කාපා. අපිට කැඳක් නැහැ. කොහොමද එහෙම තමයි දරුවනේ ලොකු එකක් කියන්නේ. මොකද අපි 100ක් ඉපදුනක් නැතත් ලොකු දරුවෝ ඉපදුනාට පස්සේ නිකම්ම නිකන් හිටපු පිරිමියෙක් තාත්තා වෙලා ඉවරයි. නිකම්ම නිකන් හිටපු තරුණිය අම්මා වෙලා ඉවරයි. ඒ නිසා උතුම් මාතෘත්වයේ පිතෘත්වයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි වතාවටත් ලැබෙනවා. ඒ වුණාට පළමු දරුවා ඉපදුනාම දරුවෝ නිමුණු නම් ඉපදුනාම ඒ අම්මා අප්පච්චි පදවි ලැබලා ඉවරයි. ඒ නිසා කවදාවත් ලොකු අයියට ලොකු අක්කට වෛර කරන්න එපා. ඒ අය මහ පුදුම චරිත සමහරකට අපිත් කියනවා ඔව් ඉතින් එයා අයියානේ වත්තම කනවා තනියෙන්ම කනවා එයා ලොකු අයියා එහෙම කියනවා. එහෙම වුණාට එහෙම තමයි එයා අපි කවුරුත් කියන්නේ ඔය ලොකු අයියා මාව වඩාගෙන ඉඳලා තියෙනවා. ඔය ලොකු අක්කා තමයි අම්මටත් වඩා මාව හදලා තියෙන්නේ. මගේ පුතා දෝනි සමහරක් වෙලාවට ලොකු අක්කා තමයි අම්මටත් වැඩිය මං හිතන්නේ පොඩි උන්ගේ පිටිපස්ස හොදලා කොස්කොලයක් හරි අරගෙන අතුරුදලා. ඒක මතක නැහැ. දැන් ලොකු අක්කා ලොකු අයියා ඒ හරි පුදුම චරිත. එයාලා විදින දුක මෙච්චරයි කියලා නිම කරන්න බෑ. එයාලා කාපු ටොකු සංඛ්‍යාව බාලයෝ හින්දා මෙච්චරයි කියලා ඉවර කරන්න බෑ. හැබැයි ඒව මිදගෙන ඉන්නවා. පවුල ඒකයි වැඩිමනා ගොඩක් පිටිපස්සට යන්නේ. දෙවෙනිය තුන්වෙනිය ෆෝවර්ඩ් හරි අරියස්. ඒ වුණාට අම්මා කියන්නේ මේ ලොකු කෙල්ල අපේ මහමිනිහා වගේ. ඕ ඉස්සරහට යෑමක් නෑ. මෙන්න ඒකට දෙවෙනිය මම වගේමයි. හින්දු සින්දු කියන්න පුළුවන් ෂෝක් එකට. ඕ යවන්න හදන්නේ ලිටල් ස්ටාර්. ඕ පස්සේ දානවා ඩ්‍රීම් ස්ටාර්. අපේ අර නිදේ පණිට්ටුව වගේ තරුණයා වගේ නේද? ධනුෂ්කා වගේ කියලා අපි කියනවා නේද? ඉතින් ඒ වගේ අපිට තේරෙනවා පිටරුව දක්ෂයි. හැබැයි අම්මා ලොකු එකේව ලොකු පුතාව කියලා පස්සේ ආදාන්න එපා. ඒ පැටව ටොකු කාලමයි පස්සට යනවා. ඇයි සමහරක් වෙලාවට ටීපෝ එකේ රෙද්දක් දාලා ඉටි රෙද්දක් දාලා ඔකුඩින් පවුඩර් ටින් එක තියලා අම්මා ලොකු දරුවට කියනවා මේ මල්ලි මේක අදී නංගි මේක අදී බිම දැම්මොත් එහෙම බලාගෙන ඔළුවේ ඉඳලා හලාගනින් දන්නේ. ඔහේ පොඩ්ඩක් බලාගන්න හොඳේ කියලා අම්මා කුස්සියේ වැරට යනවා. පොඩි එකා ලොකු හදේ මේ පැත්ත බලනකොට පොඩි එකා ඉටි රෙද්ද එල්ලීලා බිමට දාගෙන ඔක්කොම ටික ඔළුවේ ඉඳලා පවුඩර් හලාගෙන දැන් අම්මා ඉන්න ඉස්සලා මේක අවන් තියන්න ඕනේ කියලා ඉටි රෙද්ද හදලා ඉවරලා ගන්නකොට පවුඩර් ටින් එක පොඩි එකා මරලා තෝරි දෙනවා.
දෙන්නකොට දුවගෙන එනවා අම්මා පොල් කටු හැද්දක් තරම් හොද්ද හැදික ගා ඉඳලා එනකොට පවුඩර් ටින් එක තියෙන ලොකු එකාගේ අතේ කිසිම හිල්ලක් බැලිල්ලක් නේ හැදුවා නේද පොඩි එකාගේ ඔළුවේ ඉඳලා නේ දෙයියනේ ඇස්සලා ගිහිල්ලා මේක කම්මකට නැති එකා කියලා ගහගෙන යනවා දැන් කාටද සාක්ෂි දෙන්න ලොකු දරුවෝ ලොකු එවුන් පස්සට යන්නේ ඔය ඉඳලා ඒකෙන්ද මගේ දත්තර තරුණ පුතේ දුවේ අයියා කියලා වෛර එපා අම්මා පච්චිලා තුල ඔබේ සහෝදරත්වයේ වෛරයක් එපා හරි බැඳුණු බවක් අවශ්‍යයි එහෙනම් ඔබ තුල තියාගන්නා විශ්වාසය මේ ලෝකේ ජය ගන්නට පුළුවන් තරුණ දරුවනේ ව්‍යාපාර කියන්නේ එහෙමයි ඒක හරි පුදුම දෙයක් අනාථ පිණ්ඩික සිටුතුමා විශාඛා සිටු දුවණිය සිටු දේවි අපේ හිටපු මහා රජ දරුවරු කොසල් මහ රජුරු අජාසත් රජතුමා දරුවනේ එකට එකතු වෙලා ඒත් ලොකු පදනමක් හදනවා හේතුව තමයි අනාථ පිණ්ඩික සිටුතුමා ජේතවනාරාමයේ පූජාව කළාම 54 කෝටියක් වේදම් කරලා පූජාවෙන් පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා අනාථ පිණ්ඩික මන් දැන් මේකේ ඔයා මට මේක පූජා කරා මහා සංඝරත්නයට දැන් ඉදිරියේදී මේකේ හොණු ගාගන්නේ කොහොමද මන්දිරේ ඒ සත්‍යයක්වත් නෑ සිටුතුමා අහනවා ස්වාමීනි මම මොකද කරන්න ඕනේ දරුවෝ මේක ඉතින් ඉදිරියට පවත්වාගෙන යන්න ඕනේ ඒකට කරුණාකර ත්‍රස්තක පදනමක් හදන්න ස්වාමීනි මේ පදනම හදන්නේ කොහොමද මුදලින් මුදල් ඒකකයක් කවුරුත් එකතු වුණ අපි හිතමු කහවණු ලක්ෂයක් එකතු කරා. එකතු කරලා ඒගොල්ලෝ කිව්වා ස්වාමීනි දැන් ඉදිරි වැඩ ටික සඳහා අපි කහවණු ලක්ෂයක් එකතු කරගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා පුතේ ඉතින් ඕකෙන් එක සැරයක් වුණු ගෑවම ඉවරයි. ඉතුරු වෙන දෙයක් නැහැ. හරියට අපේ පන්සල් වල බෝධිරාජපද නෙමෙයි මේ දෙවිරතන හාමුදුරන්ගේ අපේ පන්සල් වල කටින පින්කම් වගේ. හැම අවුරුද්දෙම එකතු කරනවා. ඉවරයක් නැහැ. සිල් අරගෙන ඉන්න උපාසකම්මලාට අපි පත්‍රිකාවක් ගහලා දෙනවා ගම පුරාම ගිහිල්ලා විදලා එකතු කරගෙන ඉන්න කියලා. ඉතින් අපිට මතක් වෙනවා අපේ නගර බදවත් අපේ ආත්තම්මලාට ඒනෝක දෙනවා. ඒක දීලා යනවා ගෙවල් ගානේ යන්න කියලා. ගෙවල් ගානේ යන්න සූදානම් වෙලා ඇඳගෙන එළියට බහින්න හදනකොටම දෝනියෙන්දා පුතා අහනවා අම්මා කොහෙ යන්නේ? නෑ මේ කටිනෙට සල්ලි එකතු කරන්න යනවා නේ හත් දෙයියනේ මේ නහින දෙහින කාලේ මොන කටිනෙට සල්ලි එකතු කරෙල්ලද ඔහේ ඇදගෙන වැටිලා මොකක් හරි වුණොත් එහෙම කොමන්ට කිසි කෙනෙක් නෑ එන්නේ නෑ රාහුල හඳුරුවත් විජිත හඳුරුවත් ඔය කවුරුත් නෑ එතකොට ඒ නිසා මෙන්න මෙතන රුපියල් 500ක් ඇති ඕක ඔය කොලේ ලියන්න තෝපියගෙන් 50යි විපාක මේ කාගෙද මාටින්ගෙන් 25යි ත්‍රිපාලයාගෙන් 10යි කිලෝ 900 ඉවරේන ලියලා කටින් දවසේ ඇන්දෑවෙන් ඉස්සෙල් ගිහින් දෙන්න පාදගම්මත් කොයිවත් යන්න ඊට පස්සේ රුපියල් 500 අරන් ඇවිල්ලා එකතු කරා හාමුදුරනේ මෙහෙව නෙමෙයි මම මේ කියන්නේ දොඩම් පාලේවා මේ පැත්ත ෂෝක් මට නේදනම් බලන්න ඒ කොහොමද ඉතින් ඒක තමයි එකතු කරේ තෝගේ ගංගන ආයෙත් ඊළඟ කටිනටත් ওই විදිහටම තමයි ඇයි දෙයියනේ අපිට බැරි එක මුදලක් හදලා පදනමක් හදලා මේකෙන් තමයි කටිනේ කරන්නේ මේකේ තියෙනවා ලක්ෂ 10ක් මේකේ පොඩිය මෙච්චර තියෙනවා. අපි ඒකට තව ටිකක් එකට එකතු කරගන්න. මේ ලයිට් බිල් ගෙවන්න පන්සල් වල යාම ජීව අරමුදලක් හදන්න පුළුවන්. එක්කෙනෙක් රුපියල් 10,000 අවුරුද්දක් දෙන්න. 10,000 දෙන්න අවුරුදු 10ක් නැත්තම් මගේ පින්නන්නේ. ඒක දීලා මේ මුදල් ටික එකතැනක තැම්පත් කළොත් ඒ මුදලෙන් අපිට පුළුවන් තරමට සෑහෙන කාලයක් මේ පවත්වන්න යන්න. නැත්තම් හැමදාම ලයිට් කපන්න දෙනවා. පන්සලේ ලයිට් කපන්නා මිලිනන්ජායව. දැන් මේ දවස්වලදී මොකද ඉන්නවද දන්නේ බෝඩ් එක වැඩ කරන දරුවෝ ඒගොල්ලොන්ටත් කොමිස් එකෙන් තමයි හම්බ වෙනවා. ඒක 3000 ගානක් කොයිද ගන්නවන්නේ යලියෙමිනුමුට. ඉතින් එනවා පොඩි ගානක් වැඩිද කැපුවා තමයි. මේ දවස්වල බලාගෙන යන්නේ මන්නපාරම්භ ඉතින් ආයෙත් ලයිට් නේද? කියලා. හැබැයි දරුවෝ තසර නැහැ. අපි පුතේ ණයටනේ ඔක්කොම ගන්නෙ. මේ රටේ අපි ණයටනේ විදුලිය ගන්නෙ ණයට, වතුර ගන්නෙ ණයට. ණයට කාලා පස්සේ ගෙවනවනේ.
දැන් පිටරටවල තියෙනවා මේ මුදල බඳින්න ඕනේ. බැඳට පස්සේ බැඳපු ප්‍රමාණයට විතරයි විදුලිය එන්නේ. බැඳපු ප්‍රමාණයට විතරයි වතුර එන්නේ. ඒ වගේ ගෑසුත් එන්නේ නල දිගේ. එතකොට ඒක මේ ටැංකිය උස්සන් යන්න ඕනේ. එතකොට ඒක ඉන්නේ සල්ලි බැඳපු ප්‍රමාණයට විතරයි. ආයෙත් ඊට වැඩිය පොඩ්ඩක්වත් දෙන්නේ නැහැ. දැන් අපි එහෙම නෙවෙයිනේ. ණයට කාලා ගෙවන්න ගියවම තප්පා අපේ ගෑස් බලන්න එපාය. අපි දන්නේ අපි ණය ගාවේ කියලා. අපි මේ ඔක්කොම පාවිච්චි කරේ ණයට. මගේ අම්මා අප්පච්චි. ඉතින් ඒක හරියට අර ඔබ අල්ල ගන්නවා වගේ ලොතරයි බෝඩ් එකේ. අයියර අපි ටිකට් එකක් ගන්න ඕනේ 20ක්. 20ක් දීලා ටිකට් එක ගත්තට පස්සේ එයාලා කියනවා අපිට 20ක් ඇදිලාලු. මේ මගේ 20 මටම දීලා ගේන මේ ඔයාට ඇදිලා. නම්බර් දෙකක් තියෙනවා. ඔය නම්බර් දෙකට 20 ඇදිලා ගිහලා ඒ 20 මට දෙනවානේ. මේක පුදුම වැඩක් නේ. ඉතින් අනේ අපි ඇඳලා යනවා. 20 එන ඕකෙන තව එකක් දෙන්න. 200ක් වේ. 200 මොන තිබිච්ච 20ක් නෑ. ඒකත් නෑ. හරියට බැංකු කාඩ් එක වගේ. පුතාලා ගිහිල්ලා නේද? මොකක්ද කියලා කාඩ් එක පාවිච්චි කරලා මේ හරි ලොකුවට සල්ලි දානවා. හරි ලොකුවට සල්ලි ගන්නවා. නම්බර් ගාලා අපි හොඳ ඉංග්‍රීසි කාර්යය. මම ගත්තා බැංකුවේ මිනිහෙක් කරන්න ඕන වැඩේ බැංකුවේ සේවකයෙක් කරන්න ඕන වැඩේ දන්නේම නැහැ අපිට තියෙන සෙට් අපිට තියෙන පෙට් අපිට තියෙන කැට් බැංකුවේ සේවකයෙක් 7-5ක් ගන්න නැතුව පඩි 7-5ක් අපිට දෙන්නේ අපි ඒ බැංකුවට සේවයක් කරනවා බලන්න පුතේ හරියට ගාමන්ට් එකක අපේ දරුවන්ට සුබ සාධනේ මොනවද පුතේ තියෙන්නේ වෙලාවට බස් එක එනවා වෙලාවට බස් දාලා තියනවා යන්න එන්න ඉතින් අද ඊනේ වෙලාවට බස් එකක් දාලා ගෙන්න ගන්නේ අපේ සුබ සාධනෙට හරියටම 8ට වැඩ ටික ගන්න ඊට ඉස්සර වෙලා එළියට බහයි කියලා තමයි රෑ 10ටත් බස් එක දාලා තියෙන්නේ ඒ නිසා 10 වෙනකම්ම මරලා දාන්න මේ හරිය නෑ නේද ගාමන්ට ඒ නිසා පුතේ දෝනි අපි හිතන විදිහ අලුත් කරගන්න ඕනේ තන්න ධර්මලි ව්‍යාපාරිකයෙක් වුණා මේකයි බුදුහාමුදුරෝ අනාථපිණ්ඩික හිතන්න පුතේ ඔය මොදල ඔහොම තිබුණොත් වැඩක් නැහැ ඒක ආයෝජනය කරන්න 100ට 1ක් 2ක් වැඩි වෙන විදියට 112ට පොලියට දෙන්න කිව්වේ නේ දැන් මේ වෙලාවේ වුණත් අපේ බැංකු වලට සල්ලි ටිකක් වැටුණොත් රජයට කරන්න තියෙන්නේ දැන් 106 නම් පොලිය 112ක් අලුත් ඒවට දෙනු ලැබේ කියලා ඉවර වෙලා කිව්ව ගමන් අත්වල තියෙන සල්ලි ටික ගෙවල් හදන සල්ලි ටික ඔක්කොම ටික දාන්න නැද්ද බැංකුවට? ඒ 112ක් හම්බ වෙනවා. ඒතර අපි ගිය හදන්නේ නැහැ. එතකොට සිමෙන්ති වුණත් නැහැ. 2000න් ගාන වහිනවා. වැලි වුණත් නැහැ. ඒ ඉල්ලුමත් අඩු වෙනවා. ඕක දැන් කියන්නේ විතර ආර්ථික දර්ශනයක් කියනවා. මම මේ පෙන්වන්නේ මගේ පුතාලා හිතන්න ව්‍යාපාරිකයෝ හැටියට අරය අම්මා පොල් දාලා මාර විදියට පොල් විකුණනවා පියදේනේ අමාත් පොල් ගෙනල්ලා දාන්න ඕනේ. ඕගොල්ලෝ පොල් නෙවෙයි එතෙන්ට ගෙනත් දාන්න වේලිච්ච මිරිස්. අනිත් එක්ක නසා පොළුයි වේලිච්ච මිරිස් දෙකම යනවා. මම ඔය දෙකම දාන්න ඕනේ. ඒ දෙකම නෙවෙයි ඔයා ගෙනල්ලා දාන්න දෙහි. ඊට පස්සේ පොල් සම්බෝලයක් කන්න ඕනේ මිනිහා තුම්පලට මේ තුම්පලට මැවිලා ඊළඟට අනිත් එක්කලා දාන්න රතු ලුණු කඩයක්. දැන් මේ වෙන්නේ හතරම හොඳට යනවනේ මට ඊට වැඩිය සල්ලි තියෙනවනේ මං රතු ලුණුයි පොල්ලුයි වෙලිච්ච මිරිසුයි දෙහි හතරම දාන්න අන්තිමට කෙනෙක් ගියත් ඒවා විකිනෙන්නේ රොන්න සිංහලයක් විශ්වාස කරන අම්බිලිපිටි සිංහල වෙලද සාන්දරේ නේද කියන්නේ ඔක්කොම බරු ටික ගෙන දෙමළ මිනිස්සුන්ගේ කටේ මරි කරය නැත්තම් ඔක්කොම කරලා ඉවරයි ඒ මිනිහාගේ යකඩ ටික පාර්ට්ස් ඔක්කොම එතනින් මේ අපි සිංහල වෙලද සංගමේ අපි එන්න දෙන්නේ එකෙකුටවත් නානලවන නේද කියන්නේ කොළඹ ගිහිල්ලා ලගින හැටි බලන්න ඕනේ මල්වත්ත රෝඩ් එකේ රීජන හැටි ඒ නිසා මගේ පුතාලා වුණේ මේ ශ්‍රී ලාංකික ජාතියක් හැදිගෙන නැගී සිටින්නේ ජාති ભેදයක් නෙමෙයි එකට ඉන්න ඕන හැබැයි අපේ එකේ කඩේ තුල අපේ මිනිහට ජොබ් එකක් තියෙනවා මූණක ආලෝකයක් නෑ ඒක පුතාලට දැන් කියලා තේරෙන්නේ හැබැයි ඊට වඩා අම්මා තාච්චි අපි හැම කෙනෙක්ම යම් ව්‍යාපාරිකයෙක්
යමක් කරනවා. දැන් අපේ අම්මලා වුණත් උදේට නේද ආප්ප ටිකක් හදලා වටේ ගෙවල් වලට දෙනවා. හැන්දෑවට ඉදියප්පන් හදනවා. පොඩි බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් අපේ අම්මලා ආප්ප එහෙම හදනවා. ඉතින් අද කොහොම හරි කරලා හාල් සුන්සාල් හරි මොනවා හරි ගෙනල්ලා පිටි ටික කරගෙන ඉවරලා ආප්ප ටික හදනවා. වටේම ගෙවල් වලින් ඇවිල්ලා නැන්දේ ආප්ප 10ක් දෙන්න. නැන්දේ ආප්ප 8ක් දෙන්න. 15ක් දෙන්න අක්කේ කියලා අරන් යනවා. හැන්දෑවට සල්ලි දෙන්න. ආප්ප දුන්නයි අරගෙන නිදල්ලි දෙන්නන් කියන්නේ. දැන් ඇන්දෑවට ආපහු හාල් ගේන්න විදියක් නැහැ. හතර වටේ කර්මන් ගහලා ඔක්කොම කරලා ආයෙත් ගෙනාම කියන්නකෝ. ගෙනල්ලා හෙටක් ණයට තමයි. කීයක් හරි හම්බ වෙයි. ඒකට ඕක හරියන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රායෝගික ක්‍රමයම අපි ගේමු. ඔබගේ බණ ගෙදරට, ඔබගේ කොටාලු මංගල්‍යයට, නැත්නම් ඔබගේ පිරිත් වලට, ඔබගේ පුංචි උත්සවයට අපි පැමිණ ආප්ප සකස් කර දෙනු ලැබේ. ගත්ත ත්‍රිවිල් එකක් පටවගත්ත ගෑස් ලිප නේද පටවගත්ත ගෑස් ටැංකියක් මේ කාලේ ටිකක් දුර්ලභ වුණා ගියා ඉතින්ටම ගිහිල්ලා ඒක හදලා දුන්නා ටිකක් ඕනනම් නේද වැඩිනුත් ගානක් ගන්න පුළුවන් ඕන බෝඩ් එකක් දාන්න පුළුවන් මෛත්‍රීපාල මාමා කාලා ගිය ආප්ප නේද 20යි දැන් 30යි වෙදායක් වැඩි කරා මොකද වෙන්නේ දැන් මේ මෛත්‍රීපාල මාමා ගෝ මේක එකයි හොයන්න එපා මම මේ හැපැත්තේ ඉන්නේ ඉතින් ඒ වගේ අපේ සමාජයේ මගේ දෝනේ පුතා අපි අලුත් වෙමු. අපි නේ ඔක්කොම. ඇයි අපිට දෙමළ අම්ම කෙනෙක් අහගෙන හොයාගෙන ඇයි තෝසෙ ටිකක් හදන්න ඉගෙන ගන්න බැරි? ඇයි වඩේ ටිකක් හදන්න ඉගෙන ගන්න බැරි? ඇයි ඉඩ්ලි ටිකක් හදන්න ඉගෙන ගන්න බැරි? අපේ උපන්දින පාටි කීයක් තියෙනවද? මිතුරු හමු කීයක් තියෙනවද? බෝඩ් එකක් දාන්න. මම මේක කියලා දුන්නාට පස්සේ වත්තල ප්‍රදේශයේ අම්ම කෙනෙක්ගෙන් ඉගෙනගෙන ජායල ප්‍රදේශයේ මෑණියෙක් මට කියනවා මටත් සතියකට දෙකකට සැරයක් උදේට ඉන්තියක් ගෙනලා පූජා කරලා යනවා මගේ හාමුදුරනේ මම දැන් මාසෙකට රුපියල් 30000කට වැඩි ලාභයක් ලබනවා ස්වාමීනි උත්සව තැන්වලට ඉඩ්ලි තෝසේ වඩේ මේ කැමති හදලා අපි එකට ක්‍රමයක් හදමු ලිප්පල්ලංගල් läග්ගගෙන දැලිය කුණු නාගෙන නෙමෙයි පිරිසිදුව වැඩක් කරමු ඒකට හොදිනින්ගක් හදමු ඒකට නයිවරිස් කරලක් දාලා හොඳ සම්පෝලයක් හදමු මේක පටන් ගන්න පුළුවන් ඒ ශාතන්න දරුවනි අපච්චිලා හම්බ කරලා දීපුවා විනාශ කරන්න එපා අපේ තාත්තලා පුතේ හම්බ කරේ රේක්කෙන් ඇදෑද රේක්කේ ඔබ දැකලා දිනවා රේක්කෙන් අදිනකොට ආර්ථිකය මොකද්ද විශේෂය හැලෙන්න ඕන ටික හලනවා අවශ්‍ය ඩිංග විතරයි ගන්න. අර ගල් නඩුව මේව ගන්නෑ. කුණු ටික විතරක් Tamanට ඕන ටික ඇදලා ගන්නවා අපතේ. පන්සලට දෙන්න ඕන ටික පන්සලට දෙනවා. ඥාතින්ට දෙන්න ඕන ටික ඥාතින්ට දෙනවා. මියගිය ඇත්තන්ට දෙන්න ඕන පින්කම් ටික ඒ ටික කරනවා. Tamanගේ ආත්තමසී අම්මා අප්පච්චිට කරන්න ඕන යුතුයකම් ටික ඒව කරනවා. ඒ ඔක්කොම කරලා විර වෙලා Tamanට ඕන ටිකක් Taman ගන්නවා රජේ බදුත් ගෙවලා. හම්බ කරනවා කියන්නේ පුතේ පළවෙනි දේ බුදුහාමුදුරෝ දේශනා කරනවා රාජ බලි දෙන්න ඕනේ බතු ගෙවන්න ඕනේ ඒක අභිමානයක් දරුවනි අද අභිමානය නෙමෙයි බතු කියන්නේ පුතේ ඒකෙන් කොහෙන්ද රින් ගන්න තියෙන්නේ ඒකටම ඉන්නවා බතු හදලා දෙන කට්ටිය නේ දෙයියන්ට මාමලේ ඉන්නවනම් බලන්න එපා මොන දියා අපේත් එක්කෙනා ඉන්නවා කියලා ඉතින් ඊම නෙමෙයි ඒක අපි පුතාලා ලේසි නෑ පොඩි දෙයක් මගේ දෝනේ චෝටි ව්‍යාපාරයක් ඔයා පටන් අරගෙන නම රෙජිස්ටර් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාසයක් යන්න ඉස්සරලා ඔයාට ලියුමක් එනවා බදු ගෙවන්න. ඉතින් බය වෙන්න එපා. අද කියන්නේ මම හම්බ කරලාගෙන දෙන දෙයක්. ඒක මට කරන්න පුළුවන්. මට ඒක අභිමානයක්. දරුවනේ සමහරක් වෙලාවට ඇයි බදු ගෙවන්නේ? තව කෙනෙකුට හම්බ කරගන්න තිබිච්ච දේ මම එයාට දෙතුව මම කරගත්තා. ඒක මම දෙන්න ඕනේ. පේමන්ට් එකේ අපි කාටවත් බඩු විකුණන්න පුළුවන්. හැබැයි පේමන්ට් එකේ අපි කවුරුත් බඩු විකුණන්නේ නැහැ. හැබැයි පේමන්ට් එකේ වික්ක මොකද්ද පුතේ? අපේ තියෙන පොලේ නැත්නම් අපේ නගර සභාවෙන් ප්‍රාදේශීය සභාවෙන් ඔන්න එනවා එකතු කරගන්න බඩුව කරුවේ. එයා දන්නවා රුපියල් 5ක් දෙන්න. ඔයාට කේන්කන් තියෙන්නේ නේ. 10ක් දෙන්න 20ක් දෙන්න. ටිකට් එක කන්න දෙනවා. ඇයි? අනිත් කෙනාටත් අයිති තැන ඔයා මේක වික්කේ. එයාට සුබ සාධනයක් සඳහා මට මුදලක් දෙන්න. ඒකයි ඒ කරන්නේ අනිත් කෙනාගේ අයිතියට ගරු කිරීමක් පුතේ බදු ගෙවනවා කියලා කියන්නේ මම උත්සාහවන්ත වෙලා මම කැප වෙලා මම ඉදමක් කරගෙන මම කර්මාන්තයක් පටන් ගත්තා ඒක අනිත් කෙනාටත් කරන්න පුළුවන් හැබැයි එයා නැතුව මං කරපු නිසා මං එයාගේ සුබ සාධනෙට යමක් ගෙවන්න ඕනේ ඒ නිසා මේ මානසිකත්වය ඇති කරගන්න එහෙම වුණොත් දරුවනි අපිට දිනු වෙන්නට පුළුවන් නැත්නම් අප්පච්චිලා
එකතු කරපුවා අපේ දරුවෝ සවලෙන් වීසි කරන්න යන්නේ. දැන් අපේ කට්ටිය බලන්නේ අප්පච්චි කරපු කඩේ ඒක හරියන්නේ අපෝ මීයෝයි කරපොත්තෝයි එයින් යනවා මෙහින් යනවා උගුදුව කලවැද්දෝ උඩ සිවිලිමේ මේක කිසි පිරිසිදුකමක් නැහැ කියලා වෙරලා තාත් එකතු කරලා තියෙනවා නම් අප්පච්චි දුවපු කඩබල් කැප් එක පුළුවන් තරම් කොළඹ ඇදලා ගිහින් ඉවර වෙලා ඔකෙන් තමයි අපෝ දෙන්න ඩබල් කැප් හරියන්නේ ඊට වඩා හොඳට තැනක් ගන්න ඕනේ කස්ටමර්ස්ලා බලන්නේ එතකොට තමයි ගන්න ඕනේ ප්‍රාඩෝ ඉන්ටර්කූලර් V8 නැත්තම් රේන්ජ් රෝවර් යන්න ඕනේ මේක තමයි බැස්සොත් හරි දැන් මේ මාරියන්නේ ගන්න ඕනේ හොඳ ෆෝන් එකක් ඊළඟට තව ගන්න ඕනේ මේ කඩේට හොඳ තරුණ ගෑනු ළමයි ලේකම් තුන්යක් ගන්න ඕනේ කියලා ඔන්න කට්ටිය දාලා දැන් පොලිස් කරලා හොඳට තීන්ත ගාලා අර මිනිස්සු ඉතුරු කරපු තුට්ටු දෙකෙන් ඔක්කොම වේදම් කරලා ඉස්සරහ වාහනේ නවත්තලා ඉන්න උඩට බිස්නස් මිලාන මුළු ව්‍යාපාරම පිට වැටෙනවා. අප්පච්චිලා කොරේ කොහොමද කියලා දන්නේ. අම්මා මේව කොරන් ආවේ කොහොමද කියලා දන්නේ. ඊළඟට සහෝදරියෝ බින්ද ඒගොල්ලෝ වැබෑ ඊළඟට කසාද බෙද පොන්දල කියන ඔහෙගේ කොටස ඉල්ල ගන්නවා. අපිට පුළුවන් ඔයිට වැඩිය කොරන්න. අපේ තාත්තා දීපුවත් එක්ක අපි පටන් ගනිමු. ඕව එකට එකතු වෙලා කොරන්න බෑ. ඔන්න තව જાතියක්. ඒකයි තමයි කොළඹ විච්ච බෞද්ධ මහා ආයතන බිඳ වැටුනේ. ගිරි කියන කෑල්ල ආපු කීයක් ආයතන තිබුණාද මගේ පුතේ? ඒව සියල්ල බිඳ වැටුණ පවුලට බැඳපු අය නිසා. ඒ නිසා මේ ළඟදිත් මගෙන් ඇතම් ව්‍යාපාරික ප්‍රජාව ඇහුවා හාමුදුරනේ ඩිරෙක්ටර් බෝඩ් එකට අධ්‍යක්ෂක මණ්ඩලයට කවුද දාන්න ඕනේ? මම කිව්වේ ඔබට දරුවෝ ඉන්නවා නම් දරුවෝම විතරක් තියන්න. බැඳපු උන්දරවත් දාන්න එපා. පුතා දුව නම් ඉන්නේ උන් දෙන්නම ඩිරෙක්ටර්ස්ලා කරන්නේ. සහෝදරයෝනේ මරාගත්තා. ඔබට විනය දාන්න දෙපා තීරණ ගන්න. නෑනේ මස්සිනාලා ඒගොල්ලෝ දැම්ම කියන්නේ ප්‍රශ්න. දියුණු කළත් ප්‍රශ්න නැති කළත් ප්‍රශ්න. ඒගොල්ලෝ පිටතින් තියන්නේ. අයියා අක්කා නංගි මලෝ ඒගොල්ලෝ මොනව කරගත්තා තමන්ගේ උන්. එනිසා ඒගොල්ලෝ තියන්නේ. නැත්තම් ඕවට කඹරනවා කියවනවා කොච්චර හරි කියවනවා. එනිසා මගේ දරුවනේ ජාතික වස්තු ව්‍යාපාර කියන්නේ ඒවා මේ කාගවත් භූතල් නෙමෙයි පෞද්ගලික දෙයක් නෙමෙයි. ඔබ යටතේ වැඩ කරන පිරිසක් ඉන්නවා. යටුම් කාර්යෝ තවත් රාශියක් ඉන්නවා. ඒ අයගේ ජීවිතවලටත් වග කියන්නට ඕනේ. ඒ නිසා හැම වෙලෙම මොන හේතුවක් නිසාවත් තරුණ දරුවෝ වේවා වැඩිහිටියෝ වේවා ව්‍යාපාරයක් කරනවා නම් කවදාවත් තමන්ගේ ගෙදර ඉඳමට අත තියන්න එපා. ඉන්න නිවසට අත තියන්න එපා. ඒක උගස් කරන්න එපා. ඒක උගස් කරොත් එහෙම පුතේ පවුලට දරුවන්ට යන්නේ නමන් නැති වෙනවා අන්තිම දවසට. ඒ නිසා තමන් ඉන්න තැන වැටිලා ඉන්න තියෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි නෝනගේ ඇඟේ පතේ තියෙන රත්තරන් බඩු ටිකට අත තියන්න එපා. අපි නෝනලත් ඉන්න ඔයාට අමාරුයි හිර වෙලා තියෙන බඩු ටික ගන්න බැරියේ මේ හබර්කේ එහෙනම් මගේ රත්තරන් බඩු ටික තියලා දෙන්න. ඔව් මෙතනින් ගන්න පුළුවන් ලක්ෂ 8ක් විතර. එපා නෝන එහෙම කරන්න. ඔබතුමිය කඩේ කරාබුදික නැතුව කඩේට ගියොත් වෙනදට ඔබට චෙක් වලට බඩු දෙන්න තැන එහෙම නැත්නම් වෙනදට ඔබට පොතට බඩු මුට්ටු ටික දෙන්න තැනට ගියාම මේ මිනිස්සයාගේ කරේ තිබිච්ච මාළේ නේ කනේ තිබිච්ච කරාබුත් නේ අතේ තියෙන වල්ලුත් මොනවද gold road the roll good ඉතින් ඒ නිසා තිබිච්ච නේ මාත්තු නෙමෙයි තිබුණේ ඔය එමයි කියලා ඉවරලා වුණ බලලා මේවා හාමිනේ හරි අමාරුවෙන් ගේන්නේ අපිත් අත පිට මුදලට තමයි බඩු ගේන්නේ තියෙනව නම් දීලා ගෙනියන්න දැන් නම් පොතට බෑ මගේ පුතේ අපිට බැරි වුණාම ව්‍යාපාරිකයෝ හැටියට උදේ පාන්දරට කතා කරන්න එකම මිනිස්සයා. අනිත් කිසි කෙනෙක් කතා කරන්නේ. ඒ කතා කරන්නේ බැංකුවේ නේද? කතා කරනවා සර් චෙක් එකක් ඇවිල්ලා තියෙන මොකෝ කරන්නේ? දාන්නේ. මේ මිනිස්සු විතරයි සුබුදෑසනක් කියලා කතා කරන්නේ. අනිත් තුන්දර කවුරුත් නෑ. ඒ නිසා ප්‍රවේශනේ මේ ගමන යනවාලට ආශිර්වාද කරනවා. ඒ ධෛර්යවන්ත වෙන කම්මැලි වෙන්න එපා. ව්‍යාපාරිකයන්ට නිදා ගන්න වෙලාවක් නැහැ. මගේ දරුවනි හොඳ ව්‍යවසායකෙක් වේ. දැන් පෙරේදද කොහෙද මම මාතර බ්‍රිලියන්ට් මේ ලංකාවේ ඉහළම ව්‍යවසායකත්වයක් දරපු කර්මාන්තයක් කරගෙන යන තුන පාදි පැත්තේ එතුමන්ලාගේ මේ අභිවෘද්ධිය ගැන කතා කරලා පොතක් එලි දක්වන වෙලාව. ඒ නිසා අපිට අපේ තියෙනවා අපේ ගමන මගේ දරුවෝ ශක්තිමත් කරගෙන යන නිසා ඉගෙන ගන්න ගන්නා මගේ චුටි දුවේ පුතේ ඔබ බලවත් වෙන්න අධ්‍යාපනයේ ආදරය කරන්න
මේ ගම්බිම් වලින් ගෑම නෙවෙයි. නමුත් අපි බොහොම ප්‍රසාද ජනකව මේ ගම්බිම් වලට ගෞරව දෙමින් ලෝකයේ ජය ගන්නට ඕනේ. ඒ ලෝකයේ ජය ගන්නට හොඳට ඉගෙන කියා ගන්නට. අත්‍තරම මම පච්චුවිනේ යමක් කරනවා කියලා හිතන්නේ. මගේ දරුවෝ රජීව රැකියාව නෙවෙයි. හැම වෙලෙම බලන්නේ රජීව නෑ. අපිට දෙයක් කරන්න පුළුවන්. Tamanට දෙයක් කරන්න පුළුවන්. අභිමානවත් යමක් කරන්න පුළුවන්. ස්වයං රැකියාවක් වුණත් අපිට පටන් ගන්නට පුළුවන්. එහෙම හිතන මගේ දරුවනේ ධෛර්යවන්තව කටයුතු කරන්න ඔබ සූදානම් වෙන්න. ඒ වගේම හැම වෙලෙම සාධිකයක් වගේම හැකියාවකුත් ඇති කරගන්න. හැකියාවට සාධිකයකුත් ඇති කරගන්න. මේ දෙකම අපිට අවශ්‍යයි. පුතාලාගේ සංවිධානීය තුලින් ඉදිරියේදී අපේ ගම්බිම් වල ඉන්න මේ තරුණ දරුවන්ට එවැනි ශක්තියින් ලබා දෙන්න හැකියාව ලැබේවා. ඒ නිසා අපි අර ආයෝජනය කියන පැත්ත පුතේ තියාගෙන හැකිතරම් යමක් තව ලැබෙන විදියට කටයුතු කරන්න. පන්සල් වලටත් ඒ වෙයිතාමත්ම හොඳයි. බෝධිරාජ පදනමේ හරි සම්විධියම ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරලා. දැන් අපේ රටේ කොළඹින් කොච්චර වන්දනා කන්නඩ යනවද? ඒ අයට රුපියල් 20කට තියෙන රුපියල් 50කට කෑම එකක් වෙජිටේරියන් කෑම එකක් ගන්න තැනක් තියෙනවා නම් පොතේ කොච්චර වටිනවද? කෑම එකක් අරන් ගිහලා කණ්ඩ මේ රටේ කිසිම තැනක තියෙනවා. මේ පැත්තෙන් අපේ හිතමු සංකපාලෙත් බලාගෙන ගිහින් වෙලා අපි යනවා කියලා කතරගම කවුනේ යන්න තැනක් තියෙනවා. බෞද්ධරාජි මන් දන්නේ ටැප් එහෙම දාලා ශාලාවක් හදලා තියෙනවාද කියලා. බෝඩ් එකක් දාලා මෙතනින් යන ඇත්තෝ පහසුවෙන් ඇවිල්ලා ධම්මල දායත්වා. කෑම කායත්වා. මෙන්න අපේ තරුණ පදනමේ සංවිධානය. ස්වේච්ඡා වැඩ. අර තියෙන කැලෑවක් අවශ්‍ය විදියට සකස් කරලා බංගු ටිකක් ගහලා වැසිකිලි කැසිකිලි හදලා කෙනෙක් පත් කරලා ඔයාට පඩියක් දෙනවා පිරිසිදු කරන්න කියලා පුතේ. මෙන්න මෙතන ඉඳගෙන මේ කෑම ටික කාලේ යන වන්දනා නඩ ටික කියලා පොළොන්නරු යනකොට අනුරාධපුරේ යනකොට මීරටේ කොහෙට හරි යනකොට පුතාලා දැකලා දිනවද තන? මූදක් අත්තරක හදලා දිනවද තන? පැටවුනේ කරනවා නම් කරන්න කොච්චර වැඩ තියෙනවද? මං හිතන්නේ හරියට මල මුත්‍රා කරන්න ව්‍යාපාරයක් ආරම්භ කරොත් තරක් හදලා ඉවරලා ඒක නෝත් අම්බ කරනවා. ඇයි දෙයනේ කිරි වෙහෙරට ගියා සංඝාවාසයේ ඉස්සරහත් කීයක් හරි ගන්නවා අර තියෙන මන් දන්නේ මේක ඇහෙනවද කියලා අපේ පොඩි අම්දුරන්ට ඒ වැහුණා නම් ඒක හදත්වා පන්සලකින් මල මුත්‍රා කරන එකටවත් නිකන් නෑ. ඒකටත් ගානක් ගන්න. කැලණි ගියත් එහෙමයි. ඒ කැලණි ගියා කොහමද ඒකට හිතන්න එපා. කැලණිය මං කිව්වේ. කතරගම නේද? නේද? ඒකට සමහරක් වෙලාවට ඒක කරලා එනකන් ඉන්නේ යන්න ඉස්සෙල්ලා 20 දෙන්න ඕනේ. යන්න ඉස්සෙල්ලා 20 දෙනවා කියන්නේ පුතේ. මට තේරෙන්නේ නැහැ මගේ අමුදුරුත් ඉන්න නිසා මම කියන්නේ අපි මොනවාරි දැන් නිකන් දෙමුකෝ පන්සලකින්. දරදර මඳින්න ගියත් වතුර වීදුරුවක් නැහැ. ඇයි අපිට හිතන්න බැහැ? මුළු බෞද්ධ ලෝක මාමතේ පන්සල් කීයක් තියෙනවද? ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව යන හාමුදුරු කෙනෙකුටවත් වෙසිකිලි කැසිලිකට යන්න ගේට්ටුවක් කරලා තියෙනවා. පුතේ මොනවාරි පටන් ගන්න. මගේ පොඩි හාමුදුරුනේ මොනවාරි අපි කරන්න ඕනේ. අපේ තැම්බල අපි යමක් අලුතෙන් කරන්න ඕනේ. ලෝකේ සිත් පන්සලකට ගිහිල්ලා බලන්න. සෝල්ඩ් එකට ගිහිල්ලා දකුණු කොරියාවේ ගිහිල්ලා පැටවු ඉන්නවා. සෝල්ඩ් එකට ගියා නම් බලන්න මහායානික පන්සලකට ගිහිල්ලා දවල්ට කන වෙලාවට කී දහක් ආවත් කන්ට දෙනවා නොමිලේ. අපේ දන්සල තියෙනවා පුතේ. අපේ පන්සලයක තියෙනවා. අපි තව ටිකක් හදමු. ඒ නිසා පුතාලට ගොඩක් වැඩ තියෙනවා. අද දවසේ ඔක්කොම කියන්න වෙනව නෙමෙයි. ඒ නිසා අපි ආයෙත් දවසක හම්බ වෙමු. අපි බලවත් වෙමු. අද මේ පටන් ගන්න විතරයි ආරම්භත නිකමත යොන්ජතු බුද්ධ ශාසනය. දුනාත මච්චුනෝසීනන් නලාගාරම්ම කුංජරෝ. හරියට ඇත්තරලක් අර උණ තඩු පටතඩු කැලයක් පාගෙන ඉදිරියට යන්නේ යම්සේද අපි බුදු සසුනේම වැඩි කරනවා. මගේ පුතාලට දෝනිලා ඉස්සරහට යන්න. මේ රටේ අපි හොඳ බලවත් ප්‍රජාවක් නිර්මාණය කරමු. ශක්තිමත් වෙමු. අද ව්‍යාපාර කියලා කියන්නේ පුතේ ලට උසවාගෙන සිටින වෙනම බල කඩුවක්. ඉස්සරේදී සංඝ වේද ගුරු ගෝවි කම්කරු පංච මහා බලවේගය. අද එතෙන්ට ව්‍යාපාර කියන බලවේගය, මාධ්‍ය කියන බලවේගය, ශිෂ්‍ය කියන බලවේගය පුතේ තුනක් එකතු වෙලා තියෙනවා. අටක් හැටියට අද මේ මහා පංච මහා පෞර අද බලවත් වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලට රටේ ලොකු දෙයක් කරන්නට පුළුවන්. හැබැයි ඉගෙන කියා ගන්න ශක්තිවන්ත වෙන්න. ඔබේ දරුවෝ මේ රට තුල තියලා උගන්වන්න උත්සාහ කරන්න. විදේශගත කරන්න බලන්නට එපා. විදේශගත වෙලා අපේ දරුවෝ මේ රටට ගැලපෙන දේවල් කරන්න කටයුතු කරන්න. අපේ දේශයේ අභිමන අපේ දේශයේ දියුණුව වෙනුවෙන්
තුලින් අපි ආශිර්වාද කරමින් අද දවසේ මේ උතුම් පින්කම් සංවිධානය කරලා ව්‍යාපාරික ප්‍රජාවක් හැට තරුණ දරු පිරිසක් හැටියට ආදරණීය රත්තරන් අම්මල තාත්තලාගෙන අභිමානවත් තමන් පිළිබඳව අභිමානවත්ව කටයුතු කරන මේ පැටවුන්ට කිසිදු ආකාරයක තරහකාරියෝ වෛරකාරියෝ ක්‍රෝධ සිතැත්තෝ කිසි විටකත් හමු නොවෙත්වා මෙත් වඩන මෛත්‍රී සාගතයන් ඔබට හමු වෙන්නට ඕනේ ආදරයෙන් කටයුතු කරන ඇත්තෝ හමු වෙන්නට ඕනේ ඒ වගේ පින්බල පින්වන්ත පින්කෙතක් අපේ මේ බෝධිරාජ පදනම අපේ විහාරස්ථානයේ ඒට මහා ශක්තිය අපිට ඉන්න මහා බලයක් සංඝ රජ කෙනෙක් හා සමානව අපේ පූජනීය ශ්‍රීමත් අපේ රාමාන්‍ය මහානිකාය ලංකාවේ අපේ අධිකරණ බලය ඇතුව කටයුතු කරන ශ්‍රීමත් අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඒ නිසා අපේ උමල් නායක හාමුදුරුවන්ට නිදුක් නිරෝග සම්පත් ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා මේ කටයුතු කරගෙන යන්නට උන්වහන්සේගේ ඒ තිබෙනා වූ සියලුම අවවාද අනුශාසනා ලබා දෙත්වා උන්වහන්සේ සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ ප්‍රාදේශීය පින්වත් මහා සංඝරත්නයේ පෙරතන ස්වාමීන් වහන්සේලා අපේ ප්‍රභා හාමුදුරුවෝ ආදී කොට ඇති පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින්කම මේ තවුන පැටවුන්ට කරගන්න ලොකු ශක්තියක් ලැබලා දුන්නා ආශිර්වාද කරලා අපිට නිතර සිහි කැඳවීම කළා ඒ වගේම අපේ පූජනීය අපේ සහෝදර හාමුදුරුවන්ට ඇතුළු අපේ විහාරස්ථ සද්ද විහාරික අන්තේවාසික ආගන්තුක පින්වත් මහා ස්වාමීන් වහන්සේලා පුතාලට ලොකු ආශිර්වාදයක් බලයක් ශක්තියක් චංචල නිශ්චල ඡායාරූප කරනවල ඉඳලම ශබ්ද විකාශන ආදී මේ හැමදේම අවිදුලි ආලෝක කරන අපේ පන්සල හරියට මිහි පිට බට පුංචි දෙව් විමලක් වගේ ලස්සනට අලංකාර කරලා මේ පාර දෙපස ඉතාමත්ම සුන්දර තැනක් බාටපත් කරන ලස්සන දහම් මණ්ඩපය සුන්දර සන්ධ්‍යාවක් දහමින් අපිට ගත කරන අවස්ථාව සලසා දුන් ඒ හැමදෙනා වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කරගත් මහා පුණ්‍ය ශක්තිය මගේ දරුවනි අපේ ජීවිතවල වෛරකාරයෝ වැරදිකාරයෝ කවුරුවත් නැහැ. කිසි කෙනෙකුට පුතේ වැරදිකාරයෙක් කියන්න එපා. හැම වෙලේම වැරද්ද දකින්න පුජ්‍යලේක් මත වැරද්ද පටවන්න එපා. හැම වෙලේම නිවැරදි දේ දකින්න හැබැයි නිවැරදි කරුවෙක් කියලා කාටවත් කියන්න එපා. මක් නිසාද කඩුම කඩු කෙනෙකුත් සුදුම සුදු කෙනෙකුත් නිවැරදිම කෙනෙකුත් වැරදි කරන කෙනෙකුත් නැති නිසා. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ ක්‍රියාව බැහැර කොට අපේ තිබෙනා වූ ගමන යෑම නරකනම් සුන්දර දේ වැළඳ ගැනීම. ඒ නිසා ඔබ හැම වෙලෙම සුදු රෙද්දක තියෙන කළු තිත හොයන්නට එපා. කළු රෙද්දක තියෙන සුදු තිත ගැන කතා කරලා ඔබේ ව්‍යාපාර කටයුතු කරගන්න, පෞල් ජීවිත සාර්ථක කරගන්න තරුණ දරුවන්ට ශක්තිය ලැබේවා කියලා සාදු ප්‍රාර්ථනා සිදු කරනවා. මේ තරුණ ප්‍රජාවට තව තවත් හිත ඇති ශක්තිය ඇති පිරිසකට එකතු වේවා. පුතාලා මාසිකට සැරයක්වත් එකතු වෙන්න. හැබැයි ඒක හොටෙල් එකක්ම ඕන නැහැ. පන්සලක නම් හොඳයි. පන්සලෙත් එකතු වෙලා ඊට පස්සේ යන්න එපා හොටෙල් එකට. නැත්තම් එතකොට ගෙදර ඉන්න අම්මලා අප්පච්චිලා නෝනලා හැම බැඳලා ඉන්නවනම් ඒ මිනිස්සු වෙවුලන්න ගන්නේ. අද මිතුරු සංගමේ ව්‍යාපාරික ප්‍රජාවේ අද ඒ හොට බිමෑනගේ. සද්දානෝ එහෙම නෙවෙයි ඉන්නවත් නැහැ පිටට තියෙන අය. නේද? ඒ දරුවොත් ඉතියත් අපි ඒකේ ආවිවපර අපේ එක ගන්න ඕනේ. ඒ නිසා මේක දැහැමි කරගන්න පුතාලා. තවත් මිතුරු සංගමයක් කන බොන කාටවත් කරදරයක් ඇති එකක් කරගන්න එපා. ඊළඟට තව කෙනෙක් පුතාලා සීට්ටුත් අල්ලන්න. ව්‍යාපාරිකයෝ ඇදීට මම දන්නවා තැන එකතු වෙලා ඔයගොල්ලෝ ලක්ෂය අමාරේ හදිසියකට ගන්න, ඉල්ලලා ගන්න සීට්ටුවක් දාන්න. එපා නෙවෙයි. ඒක එකතු වෙන්නේ. හැබැයි ඒක තව ව්‍යාපාරිකෙක් විනාශ කරන්න එපා. ඒකයි තියෙන්නේ. අපේ සිංහල ව්‍යාපාරිකෙක් තව කෙනෙක් වටන්න එපා. මිනිහෙක් වැටෙනවා දැකලා ඒ මිනිහාගේ දීපල ගන්න ඒ ශාලි යොදවන්න එපා. ඔබ පදනමක් හදන්න. ඒ පදනමෙන් ස්ථාවර කරගන්න. කවුරු හරි අපේ සහෝදරේ වැටෙනවා නම් ඒ මිනිහාගේ වැරද්දක් නිසා සමහරක් වෙලාවට කැසිනෝ ගිහිල්ලා සමහරක් වෙලාවට නැත්තම් වෙන සූදුවකට බැහැලා වෙනත් හේතුවක් නිසා වැටෙනවා නම් මිනිහට වැටෙන්න දෙන්නේ නැහැ. අපි අව බලවත් කරනවා. අන්න එකට එකතු වෙන්න. පුතාලා දන්නවා අපේ මුස්ලිම් සහෝදරත්වයේ පල්ලියට එකතු වෙනවා. පල්ලියට එකතු වෙලා 130ක් එකතු කරනවා. ඉතුරු කරනවා හැම වෙලේම පුතේ. 130ක්. ඒ 130 මුදලෙන් හැම වෙලේම වැටෙන මිනිහට ශක්තියක් දෙනවා. ඒගොල්ලෝ එකතු වෙලා ඉඩමක් ගන්නවා. බෙදලා දෙනවා. ඒ නිසා ඔයාලගේ පළාතේ වෙන පැතිවලට ඉඩම් යනවා නම් ඒක ඔයාලා ගන්න ඕනේ. ඒක අපේ උන් බෙදලා දෙන්න ඕනේ. ස්වයාපෘති හදන්න ඕනේ. අම්බලි පිටිය දියුණු කරන්න ඕනේ.
මේක හැමදාම එක විදිහකට තියාගන්න නෙමෙයි. පුතාලගේ සුබ සාධන වැඩ කරන්න ඕනේ. ඉන්න මිනිස්සුන්ට එක එක තැන්වල මේ නිකන් ඉන්න ගෑනු දරුවෙකුට පිරිමියෙකුට මෙච්චර ටියුෂන් වෙන ළමයි ඉන්නවා අම්බිලිපිටියට හරියට යන්න පොදු වැසිකිලි පද්ධතිය. ඒක නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ කියලා දාන්න නැතුව ඒවත් පිරිසිදු කරගෙන පුතාලා හදන්න ඕනේ යනවා. අන්නේ ශක්තිය ඇති කරගෙන යන්නට ඔයාලට ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග ගන්න. අන්ති ක්‍රියාමාර්ග නෙමෙයි. රාහුල හඳුරු මේක ආවිල්ලා ආරම්භ කළා දැන්. වටන්න බෑ. ඔයෙමින් ඉන්නේ. පොඩ්ඩක් මොනවද දිනවද දැක්කොත් එම දීලා ඇද්ද තමයි මාත් දෙන්න. අන්න ඇමිලිපිටියේ තරුණ ව්‍යාපාරික ප්‍රජාව අද රැස් වෙනවා හැන්දෑවි. ෆොටෝත් කම්බුනොත් ඒවත් දානවා. ඒ නිසා දැන් සෙල්ලම් බෑ. සරාට හරියට යන්න ඕනේ. අපි බලවත් වෙන්න ඕනේ. අපි වෙනම ව්‍යාපාරික ප්‍රජාව එකතු කරලා දෙන්න. අපි අපතේ සාකච්ඡා කරන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවා මට පොදුවේ කියන්න බැරි. ඒ නිසා ඊළඟට තව ඒකට අද ආරම්භ කරමු තියෙන වැඩසටහන් ගොඩක් තියෙනවා. අපි දැනට ලෝකගත කරමින් යන පුතාලත් ඒක කොටස් කරව කරන්න ලොකු ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා මගේ දරුවනිය. අපි තාම අත නොගහපු පැති කොටක් තියෙනවා දිනු වෙන්න. ඒ නිසා මගේ පැටවුට එක අපිට ලොකු අභිමානයක්. අම්මා අප්පච්චි මෙවන් දරුවෝ හදපු ඔබ මහා ශක්තිය. නිබ්බුතානුන සානාතා නිබ්බුතානුන සෝපිතා නිබ්බුතානුන සානාරේ මෙවන් දරුවෝ ලැබපු අම්මලා කොච්චර නිමිත්තක්ද? මෙවන් අප්පච්චිලා දරුවෝ ලැබපු අප්පච්චිලා කොච්චර නිවුණායිද? මෙවන් දරුවෝ ලැබෙන බිරින්දෑවරු කොච්චර නිවුණායිද? එනිසා පුතේ ඔබලගේ ගමන අනිවාර්යයෙන්ම සාර්ථකයි. අපේ රත්තරන් අම්මා අප්පච්චි නංගි මල්ලි දුර පුතාලට දීර්ඝ සම්පත වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. අම්මා තාත්තා දරුවන්ගේ අධ්‍යාපනයට අපකප වෙන්න ශක්තිය දෙන්න. දරුවෝ ගැන හොයලා බලන්න. නිතරම විශ්වාසයේ 100%ක්ම තියන්න. ඒ 100%ක් විශ්වාසයේ තිබ්බා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම 100%ක් අවිශ්වාස කරන්න කියන එකයි. ඒක හොඳටම සිද්ධ කරන්න. මොකද ළඟදිත් අම්මා අප්පච්චි දුව පුතා ඇවිල්ලා කතා කර ඉන්නකොට අම්මා කියනවා ආම්දුරනේ අපේ දුව නම් හරිම හොඳයි. ඉස්කෝලේ යනකොටත් මට ෆෝන් එක දීලා යන්නේ. නිකම්මත් මං ඉන්න වෙලාවේ ඉස්කෝලේ තියෙන කාලපරාසි මෙයාට එක කෝල් එකක්වත් එන්නේ කිසි සම්බන්ධයක් නැද්ද කොහෙද ආම්දුරනේ කියලා. ඉතින් අර දහම් පාසල් වල පුතා හිටිය මිනිහට මං ඉදිරියේ කට වහගෙන ඉන්න බැරි වුණා. මිනිහ එක පාටම කිව්වා ඔව් ආම්දුරනේ මෙයාගේ ෆෝන් එකට කෝල් එන්නේ අම්මට ෆෝන් එක දීලා ගියාම. මම මේ පුතේ ඉන්නේ කියලා නෑ මෙයා සිම් එක අනිත් පැත්ත දාලා දීලා දුවම්මට යන්නේ. ඒ නිසා 100%ක්ම විශ්වාස කරගත්තා. දරුවෝ රෝනා ඉඳගෙන ඉතින් නමුත් කියන්නේ හොයලා බලන්න කියලා. නැත්තම් මේ මෙතන හන්දියේ ඉන්නවා. බෝධියේ ණයෙක් ඉන්නවලු. පාර මාරු වෙනවලු 6ට 7ට විතර. කයිද දන්නේ කෙල්ල ණය. කිරිල්ල මේ මෙතන හන්දියේ ඉඳන් ඉන්නවා ගමට එක් කරගෙන යන්න. එහෙම විල්ල වැදන්නේ ටෝච් ගහගෙන යනවා නම් ඇමිලි පිටියටම යන්න. යනකොට රත්නපුරේටම යන්න. නේද? ගිහිල්ලා එතන ඉඳලා හිට බස් එකේ ඉන්න. නැත්තම් ඉතින් ඔතන ඉඳලා ටෝච් ගහගෙන ගිහිල්ලා නයින්ගෙන් පොළොංගෙන් බේර ගන්න බෑ. අම්මා දන්න ඇමිලි පිටියේ ඉඳලා දෝනියාවේ දෙපක් ණයත් එක්ක. බස් එකේ පිටිපස්සේ. ඔය ඇවිල්ලා බස් එකේ. ඒ නිසා නයි ගැන දරුවෝ දන්නවා. කොල්ලෝ ඒ ළමයට කියන්නේ ලීපොනලා කියලා. ඔය ආවේ පිටිපස්සේ ඉඳන් පොළගත් එක්ක. අම්මා මෙතන ඉඳන් ටෝච් එක ගහගෙන යනවා. තාත්තා කියනවා මේ කොල්ලා අන්න හරි ඉස්සරහින් බෑලා එනවලු. වෙනද මෙතනනු බහින්නේ. හරි කියලා. මොකද පුතේ? නෑ තාත්තේ බස් එක ගහගෙන කියන්නේ මෙතන නැවැත්තුවේ. අම්මා කියලා ඉන්නේ හැපින්න කයි කියලා. මේ සිරිපල්ලගේ ඉඳලාගෙන හැපින්නක් නවර වෙලා තියෙනවලු. හැපින්න හරි සැරයි. අනේ අම්මා දැන් කොල්ලෝ ගිහිල්ලා එන්නේ හැපින්න බස්සලා කියලා. ඔබ වෙලේ එළිලා ගියේ. ඒ නිසා අම්මලා ටිකක් හොයලා බලන්න. අම්මගේ පැත්තේ යාත්වා මහදුනක්. ඒ නිසා අපේ දරුවනේ පැහැදිලි කරන්න තමයි ගෙදරින් එළියට බැස්සට පස්සේ ගෙදර ඇවිල්ලා කියන්න බැරි තැනකට කවදාවත් මම දුවේ පුතේ යන්න එපා. ගෙදර ඇවිල්ලා කියන්න බැරි කෙනෙක් එක්ක කොහෙවත් යන්න එපා. ගෙදර ඇවිල්ලා කියන්න බැරි දෙයක් කිසි කෙනෙකුට කියන්න එපා. ගෙදර ඇවිල්ලා කියන්න බැරි කිසි දෙයක් කටහරියක තියන්න එපා. ගෙදර ඇවිල්ලා කියන්න බැරි කිසිම කෙනෙක් ඔබේ ඇසුරට ගන්න එපා. මේවා ඔබේ පොතක පතක ලියලා මතක තියාගන්න.
කවදාවත් වරදින්නේ දුවතු පුතාට සැනසෙල්ලක්ම වේවා කියලා සාදු කරගන්න. කරගත් මහා පුණ්‍ය ශක්තිය ආත්මසිය කිරියම්මත් ඔබ ගොඩක් අදාවා. හැබැයි ඔබ ටිකක් අමතක කරලා මගේ තරුණ පැටවු වෙනුවෙන් අනුශාසනා කළේ මගේ ආමාපච්චර විතර හම්බ වෙනවා. ආත්මසිය ඔබට ඉහෙන් බහින රෝගී පුදුන සෑදේම ඔබට නිදුක් නිරෝග සම්පන්නචර ජීවනය දීර්ඝායුෂ ලැබේවා. කායික මානසික සුවතාවය ලැබේවා කියලා සාදු කරන ප්‍රාර්ථනා කරන්න. කුසල දරුවන් සහිත දරු ප්‍රසූතියෙන් අපේක්ෂිතව පින්බර අම්මාවරු පැමිණ සිටිනම් ගෙදර දොරේ සිටිනම් ඒ හැම දිනාටම පින්වන්ත දරුවන් බිහි කරගන්නට මේ පින් බලයෙන් නිදුක් නිරෝග සම්පත් යෝධ ශක්තිය යෝධ බලය ලැබේවා කියලා සාදු කරන්න. ලෙඩ දුක පීඩාදියක තුර යමෙක් වෙත්නම් ඔබේ පවුලේ මේ ස්ථානයේ හැම දිනාටම මේ පින් බලයෙන් ඉක්මන් සුවය ළඟා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. කරගත් මහා පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලයෙන් දවසක් කල ජීවත් වෙන්න වැඩියෙන් මේ ජීවිතයට ආදරය කරන්න කොච්චර ගැටලු ප්‍රශ්න තිබුණත් අම්මා පච්චේ සැනසුම් සුවය හෙළන්නට පුළුවන් ශක්තිය පාප කර්මවල අපාගාමී වන කිසිවක් නොකොට ඊටාත්ම දෙව්ලොව යා හැකි සාමකාමී ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා සාදු සිරුරණ විනෝමී පින් අනුමෝදන් විත්වා නිවනින් සැනසෙල්ල ලබත්වා කියලා සාදු කියමු. අපේ වෙහෙරට ඇතුළුව මේ ප්‍රදේශයේ අධිග්‍රහිත සිටින සියලුම දිව්‍ය රාජයන් වහන්සේලා අපේ සුමන සමන් දිව්‍ය රාජයන් වහන්සේ කතරගම විෂ්ණු ආදී ගම්බාර දෙවියන් වහන්සේලා නිවනින් සැනසෙල්ල ලබත්වා කියලා සාදු කියමු. මේකේ සියලුම ඥාති වර්ගයටත් අපවත් වී වදාළ අපේ වෙහෙරේ විහාර පරම්පරාවේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට අපවත් වී වදාළ මාගේ ගුරු දේවයන් වහන්සේ මහාචාර්ය බබරන්දේ ශ්‍රී ශිවිලි හාමුදුරන් වහන්සේ සහ රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන මහානායකව කටයුතු කරපු අතුදාවේ ශ්‍රී ගාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට වැඩ සිට අපවත් වී වදාළ පූජනීය පානදුරේ ආර්ය ධම්ම හාමුදුරුවෝ ගංගොඩවිල සෝම හාමුදුරන් වහන්සේලාට නිවන් සැපම ලැබේවා කියලා සාදු කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ආශිර්වාද කරන්න වැඩගන්න. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායින චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු. පැය දෙකකට අධික කාලයක් අප කෙරෙහි බොහෝමත්ම කාරුණිකත්වයෙන් යුක්තව ඉතාමත්ම වටිනා දේශනාවක් කාලෝචිත දේශනාවක් සිදු කරන්නට යෙදුණු ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව පුද කර සිටිනවා. විශේෂයෙන්ම කිසිම කෙනෙකුට ඒ කාලය ඒ තරම් කාලයක් ගියා කියලා දැනුන්නේ නැහැ. ඒ හා සමාන වූ ඉතාමත් වැදගත් ධර්ම කරුණු දේශනා කරන නිසා ඉතාමත් වැදගත්ව වටිනා කියන විදිහට ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණු නිසා ඉතින් මේ වෙලාවේදී අපි ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරමු. විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු සිටිමු. උන්වහන්සේ වැනි සම්පතක්
ශාසනයට දායාද කරන්නට යෙදුණු උන්වහන්සේ මේ ලොවට ජනිත කරන්නට යෙදුණු ආදරණීය දෙමව්පියන් ප්‍රධාන කොට ඇති ගෞරවනීය ගුරුදේවයන් වහන්සේලා ප්‍රධාන කොට ඇති සියලු ස්වාමින් වහන්සේලාට දෙමව්පිය දෙපළට ආශිර්වාද වේවා පුණ්‍යානුමෝදනාවන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න. ඒ වගේම උන්වහන්සේ විසින් සිදු කරගෙන යනු ලබන ආගමික සමාජීය කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න. අද දවසේදී මේ පින්කම් කටයුතු ඉතාමත් පිළිවෙලට හොඳින් සංවිධානය කිරීම සඳහා විශේෂයෙන්ම තරුණ ව්‍යාපාරික සංගමය බොහෝම කැප වුණා. ඉතින් ඔවුන්ට තිබ්බා පුංචි මුදලක් වියදම් කරලා මේ දේවල් සකස් කිරීමේදී කීප දෙනෙක් යොදවලා වැඩ කටයුතු සිදු කරන්න. නමුත් නායක හාමුදුරනේ ඊයේ රාත්‍රී 2 විතර වෙනකම් මේ පාරවල් හැම එකක්ම හොදලා සබන් දාලා රින්සෝ දාලා සෝදලා බොහෝම පිරිසිදු කරලා බොහෝම කැපවීමෙන් ඔවුන්ගේ දෑතින්ම මේ වැඩ කටයුතු සියල්ලක්ම අවසන් කළා. ඉතින් ඒ ඔවුන් තුළ තියෙන ශ්‍රද්ධාව නිසා මේ වැඩ කටයුත්ත කැපවීමෙන් සිදු කළ යුතුයි කියන අදිෂ්ඨානය නිසා. ඉතින් ඒකේ ආශිර්වාදයක් කියලා මම හිතනවා අද අපිත් බය වුණා හවස ටිකක් කලවර වුණා මේ එළියේ සකස් කරද්දී. ඉතින් මේ අවට වැහලා තිබ්බ කැටගල්ලා අර පැත්තට නගරයට වැහලා තිබ්බා. නමුත් මේ ප්‍රදේශයට කිසිම වර්ෂාවකින් බාධාවක් වුණා. මොකද මොවුන් ශ්‍රද්ධාවෙන් බොහොම කැපවීමෙන් මේ වැඩ කටයුත්ත සිදු කරපු නිසා අපි හිතනවා ස්වභාව ධර්මයේ ආශිර්වාදය ඔවුන්ට ලැබුණා කියලා. ඉතින් මේ කාරණාවක් සිහිපත් කර සිටිමින් අද දවසේදී මේ පින්කම් කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා උදව් උපකාර කරන්නට යෙදුණු විශේෂයෙන්ම අසංක සවුන්ඩ්ස් ආයතනයට, එවාගේම අරුණරු ෆ්ලෝරා ආයතනයට, උපුල් ඉලෙක්ට්‍රිකල් ආයතනයට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. එවාගේම තාක්ෂණික කටයුතු වලදී බොහොම කැපවීමෙන් සංවිධානය කරන්නට යෙදුණු අපේ ඇඹිලිපිටිය අමිත ස්වාමින් වහන්සේ ප්‍රධාන කොට ඇති හැමදෙනාටමත් විහාරවාසී සියලුම පූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කර සිටිනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ ස්ථානයට පැමිණෙන්නට යෙදුණු ඔයත් අන හැමදෙනාටමත් දන්සලේ කටයුතු සංවිධානය කරන අපේ සහෝදර තරුණ පිරිස ප්‍රධාන කොට ඇති ඒ හැමදෙනාටමත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.